හදරුණේ අයිබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි තුන්වෙනි පාඩමට අදාළව, ඒ කියන්නේ තුන්වෙනි කොටස විතර අපි උපයෝගී පොත් වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ටික ගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කරා. අද අපිට තියෙන්නේ ඒකක 4 සහ 5 වශයෙන් අපෙල ගස්සන්න පුළුවන් වැරදි නිවැරදි කිරීම සහ විනිශ්චය කිරීම පාඩමේ කොටසක්. බැංකු සැසඳුම් ප්‍රකාශ පිළිල කිරීමේ කොටසක්. බලාපොරොත්තු වෙනවා මේ දෙකම අද දවසේ කතා කරලා ඉවර කරන්න ඉක්මනින්. ඒ වගේම පාලන ගිණුම් කොටස මම මෙතනට එකතු කළේ නැහැ. මොකද වෙලාව මදි වෙන නිසා. ඒක අපි ලබන සතියේ සාකච්ඡා කරමු. ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති ඔයාලගේ විභාගය නොවැම්බර් 15 දක්වා කල් ගියා කියන දේ. ඔයාලා මේ වෙනකොට දැනුවත්ව ඇති. අපි මොනවා වුණත් අපි වැඩසටහන අපි මේ විදිහට පවත්වාගෙන යමු. ඒක සමහර දරුවන්ට ඒක වාසියක් වෙන්න පුළුවන්, තවත් දරුවෙක්ට ඒක අවාසියක් වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් අපි විභාගයේ සඳහා දින නියම වුණාම අපි වකවානුවට අපි සූදානම් වෙන්න ඕනේ. අපි ඔක්තෝබර් මාසයේ සූදානම් වෙන එක දැන් අපි නොවැම්බර් මාසයේ 15ට අද කල් ගිය නිසා අපි ඒ අනුව වැඩසටහන හදාගමු. ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලගේ උනන්දුව ඒ විදිහටම තියාගන්න. සමහර ළමයින්ට කලකිරීමක් ඇති වෙලා ඇති. කියන්නේ හොඳට විභාගයට වැඩ ටික කරගෙන සූදානම් වෙලා ඉන්න දරුවන්ට මේක කල්යාම ටිකක් කනගාටුවට හේතුවක්. ඒ සමහර ළමයින් පැත්තෙන් ගත්තාම සමහර ළමයින්ට සිලබස් එක ආවරණය වෙලා නැත්නම් හරිද? ඇතැම් ප්‍රදේශවල ඈත පළාත්වල දරුවන්ට විෂය කොටස් ආවරණය වෙලා නැති බොහෝ වෙලාවට ආවරණය වෙලා නැහැ. ඒ වගේ දරුවන්ට තව කාලයක් ලැබෙනවා කියන්නේ ඒ විෂය කොටස් ආවරණය කිරීමට අවස්ථාවක් ලැබෙනවා කියන එක. ඒක නිසා මේක විවිධ අය විවිධ ආකාරයට දකිනවා. නමුත් අපි අවසාන වශයෙන් අපේ ඉලක්කය ඇවිල්ලා උසස් පෙළ විභාගයට පෙනී සිටලා ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම කියන එක. එහෙනම් ඒ අදිෂ්ඨානයේ මේ විදිහටම තියාගෙන තමන් සතුටු හෝ කියන්නේ මේ කල්යාම පිළිබඳ සතුටක් අසතුටක් තියෙන්න පුළුවන්. ඒක සම්බරව භුක්ති විඳින්මින් අපි මේ වැඩ කොටස කරගෙන යමු ඉස්සරහට. right. අපි එහෙනම් වැඩි කතා නොකර අපි යමු වැරදි නිවැරදි කිරීම සහ අවිනිශ්චිත ගිණුම් කියන කොටසට. right. එහෙනම් දරුවනේ වැරදි නිවැරදි කිරීම සහ අවිනිශ්චිත ගිණුම් කියන කොටස මතක තියාගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. වර්තමානයේ වෙද්දී අපි උපයෝගී පොත් කතා කරන්නේ පාලන ගිණුම් සහිතව, උපලෙජර සහිතව. උපලෙජර සහිත අවස්ථාවක තමයි අපි ගිණුම් පිළිල කරන්නේ. ඒතර ඔයාලට මේ ඔයාලගේ සිලබස් එකේදී උපලෙජර රහිත අවස්ථාවන් එන්නේ නැහැ. හැමතිස්සෙම හිතන්නේ උපලෙජර සහිතව, පාලන ගිණුම් සහිතව තමයි ගණුදෙනු වාර්තා කරන්න කියන දේ. ඒතර පාලන ගිණුම් සහිතව ගණුදෙනු වාර්තා කරද්දී ඒ ආකාරයෙන් තමයි අපි වැරදි නිවැරදි කිරීම කරන්න ඕන. නමුත් පරණ සිලබස් ගත්තාම, පරණ විදිහට ගත්තාම ඒවැය සමහර ප්‍රශ්න නිර්මාණය කරද්දී උපලෙජර නැහැ කියලා උපකල්පනය මත නිර්මාණය කරපු අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒතර ඒවා ඇතැම් විට උත්තර ගණනය කරද්දී වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි පොඩ්ඩක් ප්‍රශ්න කරගෙන යනකොට කල්පනාවෙන් කරගෙන යන්න ඕනේ. හරි. අපි එහෙනම් දරුවනේ වැඩේ ආරම්භ කරමු. වැරදි නිවැරදි කිරීම සහ අවිනිශ්චිත ගිණුම් වල 2010 වසරේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්නාංක එක MCQ පේපර් එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. මොකද්ද අපි අහන්නේ? මම චුට්ටක් වේගෙන් වැඩේ කරන් යනවා. මොකද අපිට මේ කොටස් දෙකම දවසේ අවසන් කරන්න ඕන නිසා. right. 2010 වසරේ උසස් පෙළ විභාගයේදී මේක print කරගන්න හැකියාවක් නොලැබුණා නම්, මොකද මේක අද මම හවස් වරුවේ නෙමෙයි අතන මම හවස් 6 විතර වෙලා තමයි මේක දැම්මේ group එකට. සමහරලාට print කරගැනීමේ හැකියාවක් නැති වෙන්නේ නැති. එහෙම වුණොත් ඔයාලා ටක් ගාලා ඔයාලා ගාව pass paper පොත් ඇති. ඒ pass paper පොත් වලින් 2010 පේපරේ අරගෙන MCQ පේපරේ බලන්න. එතකොට මේ ප්‍රශ්න හොයාගන්න පුළුවන්. right. රුපියල් 21000ක් වූ විකුණුම් ඉන්වොයිස් සියක් ජර්නලයේ රුපියල් 12000ක් ලෙස වාර්තා කොට පොදු ලෙජරයට පිටපත් කොට ඇත. ඒ කියන්නේ
විකුණුම් ඉන්වොයිසිය ඇත්ත ගාන 21000යි. නමුත් දාලා තියෙන්නේ 12000ක් තමයි ජර්නලේ වාර්තා කරලා තියෙන්නේ. පොදු ලෙජරට පිටපත් කරලා තියෙන්නේ. ඉහත වැරද්ද නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් සංලක්ෂ අවශ්‍ය නොවේ. මොකක්ද ජර්නල් සටහන වෙන්නේ? ඒතර විකුණුම් 21000ක විකුණුම් ඉන්වොයිසිය 12000ක් ලෙස නම් දැම්මේ විකුණුම් ජර්නලයේ කීයක් අඩුද? 9000ක් අඩුවෙන් තමයි දාලා දෙන්නේ. ඒතර විකුණුම් ජර්නලයේ 9000ක් අඩුවෙන් නම් දාන්නේ ඉන්වොයිස් එක වටිනාකම. විකුණුම් ජර්නලයේ ඉන්වොයිස් එක වටිනාකම අඩුවෙන් දාන්නේ. විකුණුම් ජර්නලයේ අපි හිතමු A කියන පුද්ගලයාට විකුණපු 21000 වෙනුවට දාලා තියෙන්නේ කීයද? 12000. 12000යි දාලා තියෙන්නේ. ඒක වැරදි. එතන මෙතන 12000 නම් දැම්මේ වාගේ විකුණුම් ජර්නලයේ එකතුවක් මොකද වෙන්නේ? අඩු වෙනවා කීයකින්ද? 9000කින්. විකුණුම් ජර්නල එකතුව 9000කින් අඩු වෙනවා. විකුණුම් ජර්නල එකතුව 9000ක් අඩුයි නම් ඔයා මාසයන්තිමේදී විකුණුම් ජර්නල එකතුව බලලා විකුණුම් ගිණුමට බැර කරනවා, ණයගැති පාලන හර කරනවා. නමුත් වෙලා තියෙන 9000ක් අඩු වෙන්නේ නැහැ. හරි ගසන්නේ කොහොමද? ණයගැති පාලන ගිණුමට හර වෙන්න ඕනේ 9000යි. ණයගැති පාලන ගිණුමට හර වෙන්න ඕනේ 9000යි. බැර වෙන්න ඕනේ විකුණුම් ගිණුමට. විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේ. එහෙනම් ණයගැති පාලන හර විකුණුම් ගිණුමට බැර. ආයන් අහනවා මෙම වැරදි නිවැරදි කිරීම නොකළහොත් ලාභයට වන බලපෑම කොපමණදයි නිර්ණය කර. එය වැඩිවීමක්ද අඩුවීමක්ද නැතහොත් වෙනස් නොවේද යන්න සඳහන් කරන්න. ඒ කියන්නේ ප්‍රශ්නය බලන්න මේ හරි කල්පනාවෙන් බලන්න ඕනේ. මෙම වැරදි නිවැරදි කිරීම නොකළහොත් ලාභයට වන බලපෑම. මේ වැරද්ද නිවැරදි කළේ නැත්නම් ලාභයට වෙලා තියෙන බලපෑම මොකද වෙලා තියෙන්නේ? ලාභය ඇත්ත දැන් විකුණුම් මේක 9000කින් වැඩි වෙන්න ඕනේ. විකුණුම් වැඩි වෙද්දි ලාභය වැඩි වෙන්න ඕනේ. නමුත් වැරද්ද නිවැරදි කරද්දි වෙන බලපෑම නෙමෙයි අහන්නේ. ප්‍රශ්නේ හොඳට බලන්න. වැරද්ද නිවැරදි කිරීමේදී වෙන බලපෑම නම් ලාභය වැඩි වෙනවා. දැන් වැරද්ද නිසා වෙලා තියෙන්නේ මොකද්ද? ලාභය අඩු වෙලා තියෙන 9000කින්. ඒතර වැඩිවීම අඩුවීම කියන වචන දෙක පටලවා ගත්තොත් ලකුණු නෑ වාට. ඒතර මේක අහන්නේ මේ වැරද්ද නිසා මේ වැරද්ද කිරීම නිසා ඒ කියන්නේ වැරද්ද නිවැරදි කිරීම නොකළහොත් මේ වැරද්ද නිවැරදි කිරීම නොකළහොත් ලාභයට වෙලා තියෙන බලපෑම. ඒතර මේ වැරද්ද නිසා වෙලා තියෙන බලපෑම මොකද්ද? ලාභය 9000කින් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් පිළිතුර මොකද්ද? 9000කින් අඩු වී ඇත. 9000කින් අඩු වී ඇත කියන පිළිතුර. 9000කින් අඩු වී ඇත කියන පිළිතුර තමයි ගන්න වෙන්නේ. ඔයාලට පුළුවන් උත්තර දාන්න chat එකට. දාන්න. මම හැමදාම කියනවා ඔයාලට මම සාකච්ඡා කරන්න කලින් ඒකට දාලා උත්තරේ ඔයාලා දාන්න. right. ප්‍රශ්න අංක 2. 2010ම සෙකන්ඩ් පේපර් එකේ තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොනවද? ඒක හදන්න තියෙන්නේ. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අවශ්‍යයිලු. වැරදි නිවැරදි කිරීමෙන් පසු ලාභය කීයද කියලා අහනවා. වැරදි නිවැරදි කිරීමෙන් පසු ශුද්ධවත්කම් වල වැඩිවීම හෝ අඩුවීම අහනවා. ශුද්ධවත්කම් කියන්නේ හිමිකම්. ඒතර හිමිකමට බලපාන සාධක තුන ගන්නවා. ලාභය, ගැනෙලි, අමතර ප්‍රාග්ධන නේද? එහෙනම් මම ජර්නල් සටහන් ලියන්න යන්නේ නැහැ පුතේ බෝඩ් එකේ. ඔයාලා ජර්නල් සටහන් ලියන්න. මම ලාභ සංශෝධන ප්‍රකාශය ගහන්න. දැන් වැට් අනුපාතය කීයද ගන්නෙ? 8යි. හරි. එතකොට අපි යමු ලාභ සංශෝධන ප්‍රකාශය ලාභ සංශෝධන ප්‍රකාශය මෙතනින් ගන්නවා දෝෂ සහිත ලාභය එකතු කිරීම කරනවා අඩු කිරීම කරනවා යටින් වෙනවා නිවැරදි ලාභය මේ ප්‍රශ්නාංක දෙකට උත්තරේ ප්‍රශ්නාංක දෙකේ දෙවෙනි කොටසට උත්තරේ ප්‍රශ්නාංක 1 ඉල්ලන්නේ ජර්නල් සටහන් ඔයාලා ලියන්න ඕනේ ශුද්ධවත්කම් වලට වෙන බලපෑම අපි ගානේ අන්තිමේදී බලමු එතකොට දරුවනේ සුමුදු සහ සමාගම 2010 මාර්තු 31 දිනට අවසන් වූ වර්ෂය සඳහා 7,50,000ක ලාභයක්
වාර්තා කොට ඇත. 7,50,000ක ලාභයක් වාර්තා කරලා තියෙනවා. කෙසේ නමුත් මෙම පහ සඳහන් වැරදි පසුව සොයා ගන්නා ලදී. මොනවද? 3.31 දිනට තොගය 50,000කින් අධිතක්සේරු වී ඇත. ඒ කියන්නේ අවසන් තොගය වැඩි වෙලා තියෙනවලු කීයකින්ද? 50,000කින්. අවසන් තොගය 50,000කින් වැඩි වෙලා නම් දරුවෝ ඒක හරි ගස්සන්නේ කොහොමද? අවසන් තොගය වාර්තා කරන්නේ කොහොමද? අවසන් තොග ගිණුම හර ආදායම් ප්‍රකාශයේ බැර නේද? ආදායම් ප්‍රකාශයේ බැර. ඒතර ඒක වැඩියෙන් දාලා තියෙන්නේ. වැඩියෙන් දැම්මම දැන් අපි අවසන් තොගය අඩු කරන්න ඕනේ. නේ අවසන් තොගය බැර. ඒ අවසන් තොගය කියන්නේ වත්කම අඩු වීම බැර. ආදායම් ප්‍රකාශය හර ආදායම් ප්‍රකාශය. ඔතන ආදායම් ප්‍රකාශය කියන එකට කවුරු හරි කෙනෙක් ගැනුම් කියලා දාලා තිබ්බොත් වෙළඳ ගිණුම කියලා දැම්මත් අල්ලහුණු හම්බ වෙනවා. හරිද? එහෙනම් පළවෙනි ජර්නල් සටහන බලන්න වාලියලා තියෙන එක මම හිතන්නේ මේක කරන්න වෙලාව මදි වෙන්නේ නැති මාත් එක්කම තමයි කරන් යන්න වෙන්නේ. නේද? පැයක වගේ කාල සීමාවක් නැති මම චුට්ටක් පන්තිය ප්‍රමාද කරෙත් කරන ළමයින්ට කරන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි මම පන්තිය පොඩ්ඩක් පැයක් ප්‍රමාද කරලා පටන් ගත්තේ. ඒතර කරන්න පුළුවන් කට්ටියට කරන්න වෙලාව දීලා තමයි. right. 50,000ක තොගේ අධිතක්සේරු වෙලා නම් ආදායම් ප්‍රකාශය හර වෙනවා. බැර වෙන්නේ අවසන් තොග ගිණුම. අවසන් තොග ගිණුම බැර. ඒතර ආදායම් ප්‍රකාශය හර කියන්නේ දරුවෝ ලාභය මොකද වෙන්නේ? ලාභය අඩු වෙන්න ඕනේ. ලාභය අඩු වෙනවා. අවසන් තොග කියලා ලාභය අඩු වෙනවා 50,000කින්. ලාභය අඩු වෙනවා 50,000කින්. දැනට තිබුණු ලාභයේ කිව්ව තියෙන 7,50,000 නේද? දැනට තියෙන ලාභය 7,50,000යි. දැනට තිබුණු ලාභය 7,50,000යි. දෝෂ සහිත ලාභය දාගන්න 7,50,000යි. දෝෂ සහිත ලාභය 7,50,000යි. right. ඊළඟට දෙවනි ජර්නල් සටහන. ආපසු යවුම් රුපියල් 30,000ක් ණය හිමි පාලන ගිණුමට බැර කර ඇති අතර 3,000ක් පමණක් ආපසු යවුම් ගිණුමට බැර කර ඇත. ආපසු යවුම් 30,000 ණය හිමි පාලන ගිණුමට බැර කර ඇත. ආපසු යවුම් වල දිස්ස සටහන ඔයාලා දන්නවා. ආපසු යවුම් වල දිස්ස සටහන මොකද්ද? ණය හිමි පාලන හර ආපසු යවුම් බැර. ජර්නල් සටහන නේද? හරි ජර්නල් සටහන ඔයාලා දන්නවනේ. ආපසු යවුම් හර ණය හිමි පාලන ගිණුමට බැර. sorry. වැරදුනා. ණය හිමි පාලන හර ණය හිමි පාලන ගිණුමට හර ආපසු යවුම් ගිණුමට බැර. ආපසු යවුම් ගිණුමට බැර. ණය හිමි පාලන ගිණුමට හර වෙන්න ඕනේ. ආපසු ගිණුමට බැර වෙන්න ඕනේ. නමුත් මෙයා කරලා තියෙන්නේ ආපසු යවුම් 30,000 ණය හිමි ගිණුමට බැර කර ඇත. 30,000ක් ණය හිමියට බැර කරලා ණය හිමියට 30,000 බැර කරන එක වැරදි. වැරද්ද හරි ගස්සන්න එකපාරක් හර කරන්න ඕනේ. හරි දේ වෙන්නත් තව පාරක් වෙන්න. ඒතර ඔක්කොම ණය හිමි පාලන ගිණුමට හර වෙන්න ඕනේ කීයද? 60,000ක්. ණය හිමි පාලන ගිණුමට හර වෙන්න ඕනේ 60,000ක්. ඇයි? බැර කරපු 30,000 අයින් කරන්න එකපාරක් හර කරනවා. හරි දේ වෙන්න තව පාරක් දානවා. ඒතර 60,000ක් වෙනවා. ඒතර ඊළඟට තියෙන 3,000ක් පමණක් ආපසු යවුම් ගිණුමට බැර කරලා 3,000ක් ආපසු යවුම් ගිණුමට බැර කරලා. ඒතර ඇත්තටම ආපසු යවුම් ගිණුමට බැර වෙන්න ඕන ගාන 3,000 නෙමෙයි 30,000ක්. ඒතර කීයකටද? 27,000ක් අඩුයි. එහෙනම් 27,000ක් අඩුයි. 27,000ක් අඩුයි. 27,000ක් අඩු වෙලා තියෙනවා. හරිද? 27,000ක් අඩු වෙලා තියෙනවා. ඊළඟට මේ දෙක අතර වෙනස අවිනිශ්චිත ගිණුමට දාන්න වෙනවා. අවිනිශ්චිත ගිණුමට යනවා. අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා. අවිනිශ්චිත ගිණුමට බැර කීයක්ද? 33,000ක්. අවිනිශ්චිත ගිණුමට බැර 33,000ක්. එහෙනම් ජර්නල් සටහන බලන්න. ජර්නල් සටහන බලන්න. ණය හිමි පාලන ගිණුමට හර 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 60,000යි. ආපසු යවුම් බැර 27,000යි. අවිනිශ්චිත බැර 33,000යි. මම චූට්ටක් වෙලාව දෙන්නේ මොකද සමහර කට්ටිය මේ දැන් හදනවා වෙන්න පුළුවන්. ඒකයි මම. හරි. එහෙනම් ලාභ සංශෝධන ප්‍රකාශයේදී මම දන්නවා ලාභ සංශෝධන ප්‍රකාශය. කියන්නේ මම කියා දීලා තිනවා ලාභ සංශෝධන ප්‍රකාශයේදී ආදායම් හෝ වියදම් ගිණුමක් බැර වෙනවා නම් ලාභයට එකතු වෙනවා. ආදායම් හෝ වියදම් ගිණුමක් හර වෙනවා නම් ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර මෙතන
ආදායම් ගිණුමක් හෝ වියදම් ගිණුමකට මොකද තියෙන්නේ? බැර වෙලා තියෙන්නේ. ආපසු යොමු කියන තරම් වියදම් ගිණුමක්. වියදම් ගිණුමකට බැර වෙලා. වියදම් ගිණුමකට බැර වෙලා නම් මොකද වෙන්නේ? ලාභයට එකතු වෙන්න ඕනේ. එහෙනම් ලාභයට එකතු කරනවා ආපසු යවුම් කියලා 27000යි. ආපසු යවුම් කියලා 27000. ලාභයට එකතු වෙනවා. ලාභයට එකතු වෙනවා 27000. ඊළඟට දුන් වට්ටම් 6000ක් ලැබූ වට්ටම් ගිණුමට හර කර ඇත. දුන් වට්ටම් 6000 ලැබූ වට්ටම් ගිණුමට හර කරලා. දුන් වට්ටම් 6000 දුන් වට්ටම් නේ හර කරන්න. නමුත් හර කරලා තියෙන්නේ ලැබූ වට්ටම් ගිණුමට. ලැබූ වට්ටම් ගිණුමට හර කරලා. ලැබූ වට්ටම් ගිණුමට හර කරලා. එතකොට ලැබූ වට්ටම් හර කරපු කොහෙද තියෙන ලැබූ වට්ටම් බැර 6000යි. ලැබූ වට්ටම් හර කරපු කොහෙද තියෙන ලැබූ වට්ටම් ඒ කියන්නේ ලද වට්ටම් බැර කරන්න ඕනේ 6000. හර වෙන්න ඕනේ කොටද දුන් වට්ටම් හර 6000යි. ජර්නල් සටහන එනම් දුන් වට්ටම් හර 6000යි. දුන් වට්ටම් හර 6000යි ලද වට්ටම් බැර 6000යි. දුන් වට්ටම් හර 6000යි ලද වට්ටම් බැර 6000යි. දුන් වට්ටම් හර කියන්නේ ලාභයෙන් අඩු වෙනවා. ලාභයෙන් අඩු කරන්න ඕනේ දුන් වට්ටම් කියලා 6000යි. ලද වට්ටම් බැර කියන්නේ ඒතර ලාභයට එකතු වෙන්න ඕනේ ලද වට්ටම් 6000යි. ලද වට්ටම් 6000යි. නිවර්ති ලාභය දාන්න පුළුවන් කට්ටියට දැන් හදපු අයට නිවර්ති ලාභය දාන්න පුළුවන් chat එකට. right. එකතු කළාගේ මත බදු VAT 1200ක්ද ඇතුළුව මුදලට විකුණුම් 11200ක් විකුණුම් ගිණුමට බැර කරලා. ඒ කියන්නේ VAT තියෙනවලු 1200ක් මේ 11200 ඇතුළේ. ඒතර ඔක්කොම ටික විකුණුම් ගිණුමට බැර කරලා. ඔක්කොම ටික විකුණුම් බැර කරන්න බෑ. 1200 බැර වෙන්න ඕනේ VAT පාලන ගිණුමට. එහෙනම් ඔයාගේ ජනසරණෙන් මොකද්ද? විකුණුම් ගිණුමට දාපේක වැරදින 1200ක්. ඒතර එහෙනම් විකුණුම් ගිණුමට හර වෙන්න ඕනේ 1200ක්. VAT පාලන බැර වෙන්න ඕනේ 1200ක්. විකුණුම් ගිණුමට හර 1200යි. විකුණුම් ගිණුමට හර 1200යි. VAT පාලන බැර 1200යි. විකුණුම් ගිණුමට හර. විකුණුම් ගිණුමට හර කියන්නේ ලාභයෙන් අඩු වෙනවා. ආදායම් ගිණුමක් හර වෙනවා කියන්නේ ලාභයෙන් අඩු වෙනවා 1200යි. 1200යි. ඊළඟට ජනසරණ හරනේ විකුණුම් ගිණුමට හර VAT පාලන බැර. අංක 5. වර්ෂය සඳහා පොලී වියදම 5000ක් අඩුවෙන් ගිණුම්ගත කර ඇත. වර්ෂ සඳහා පොලී වියදම 5000ක් අඩුවෙන් ගිණුම්ගත කරලලු. ඒතර පොලී වියදම 5000ක් අඩුයි නම් මොකද කරන්න ඕනේ? පොලී වියදම 5000ක් අඩුවෙන් වාර්තා කරලා තියෙන්නේ. එහෙනම් පොලී වියදම් හර වෙන්න ඕනේ. පොලී වියදම් හර වෙන්න ඕනේ. පොලී වියදම් හර බැරපාදය මේක අපි ගෙවලා නැහනේ. එහෙනම් VAT පාලන මේ උපජිත පොලී ගිණුමට බැර වෙන්න ඕනේ. උපජිත පොලී ගිණුමට බැර වෙන්න ඕනේ. කවුරු හරි එක්කනේ මේ ආදායම් වියදම් වලට ලාභ නැත්නම් ආදායම් ප්‍රකාශ කරලා ලිව්වත් හරි ඈ. මොකද හේතුව ලාභය හොයලා ඉවර නිසා ආදායම් මේ අපි දාන ආදායම් වියදම් වල නම් වලට ආදායම් ප්‍රකාශ කරලා ලිව්වත් වැරද්දක් නැහැ. ඒවත් හරි. right. එතකොට අංක 5 වෙන්නේ මොකද්ද? අංක 5 වෙන්නේ පොලී වියදම හර. කවුරු හරි කෙනෙක් ආදායම් ප්‍රකාශ කියලා ලියලා තිබ්බත් හරි ඈ ඇත්තටම. අයි මේ වෙද්දි අපි ලාභය හොයලා ඉවරයි. ඒතර ඇත්තටම අපිට පොලී වියදම් ගිණුම් නෑ ඇත්තටම. ඔය ඔක්කොම ලාභය හොයලා ඉවරයි. ඒතර ආදායම් ප්‍රකාශ තමයි එන්නේ. හරිද? ඒතර ගැටලුවනේ ලකුණු හම්බ වෙනවා. ආදායම් පොලී වියදම් හර උපජිත පොලිය බැල. එහෙනම් ලාභයෙන් අඩු වෙන්න ඕනේ පොලී වියදම් කියලා. පොලී වියදම් කියලා ලාභයෙන් අඩු වෙන්න ඕනේ 5000ක්. ලාභයෙන් අඩු වෙන්න ඕනේ 5000ක්. අංක 6. අංක 6. 2010 මාර්තු 31 දිනට තොගවල ශුද්ධ උපලබ්ධියගේ පිරිවැයට තොග ශුද්ධ උපලබ්ධියගේ පිරිවැය අගය තොගවල ශුද්ධ උපලබ්ධියගේ පිරිවැයට රුපියල් 25000ක් අඩුයි. ඒ කියන්නේ තොගවල ශුද්ධ උපලබ්ධි අගය පිරිවැයට වඩා 25000කින් අඩුයි. ඒ කියන්නේ පිරිවැය 25000ක් වැඩි කියන එක. කෙසේ නමුත් වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී අවසන් තොගය පිරිවැයට තක්සේරු කර ඇත. වර්ෂයේ ලාභය ගණනය කරද්දී පිරිවැය තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ශුද්ධ උපලබ්ධියගේ කපා හැරීමක් සිදු කරලා නැහැ.
අවසන් තෝග අගය කරන්නේ කොහොමද පිරිවැයට තමයි ඒක හරි. නමුත් අපි මූල තත්ත්ව විස්තරේ දානකොට දාන්න ඕනේ දෙකෙන් අඩු වගේ. ඒතොර තෝගේ කීකින් කපා හරින්න ඕනද? තෝගේ කීකින් කපා හරින්න ඕනද? ලාභය ගන්නය කිරීමේදී අරන් තියෙන දල ලාභය හොයදී අවසන් තෝගේ ගන්න පිරිවැයට. නමුත් සුද්ධ ලාභය ගන්නකොට සුද්ධ ප්‍රත්‍යයගේ අඩු වෙලා තිබ්බොත් අපි තෝග කපා හැරීමක් කරන්න ඕනේ. එහෙනම් තෝග කපා හැරීමද වාර්තා වෙලා නැහැ. එහෙනම් තෝග කපා හැරීම ගිණුම හර ඒ තෝග කපා හැරීම කියන එකත් කවුරු හරි කෙනෙක් ආදායම් ප්‍රකාශය හර කරලා ලිව්වත් හරියි. තෝග කපා හැරීමේ ගිණුම හර 25000යි. අවසන් තෝගයේ බැර 25000යි. තෝග කපා හැරීමේ ගිණුම හර 25000යි. අවසන් තෝගයේ බැර 25000යි. එහෙනම් තෝග කපා හැරීමේ ගිණුමට හර කියන්නේ ලාභයෙන් අඩු වෙනවා. ඒක වියදමක්. තෝග කපා හැරීම. තෝග කපා හැරීම කියලා මෙතන දානවා කීයද? 25000යි. right. දරුවෙක් ප්‍රශ්නයක් අහනවා විනාඩියක් දෙන්න මට කන්නාඩි දෙක අරන් වෙනකන්. නිවෘත්ති ලාභයේ කීයද දරුවෝ ආවේ? නිවෘත්ති ලාභයේ කීයද ආවේ? chat එකට දාන්න නිවෘත්ති ලාභයේ කීයද කියලා. නිවෘත්ති ලාභය 6,99,800ක් දාලා තියෙනවා. right. මේ දරුවෙක් අහලා තියෙන්නේ වට්ටම් දෙකම අඩු වෙනව නොවේද? නෑනේ පුතේ දෙකම අහන්නේ දුන් වට්ටම් ලැබු වට්ටම් ගිණුමට හර කර දෙන ලැබු වට්ටම් හර කරපු එක හරි ගසන්න ලද වට්ටම් බැර දුන් වට්ටම් හර දුන් වට්ටම් හර කියනකොට වියදමක්. හරිද? වියදමක් හර වෙලා තියෙනවා. ඒතර ලාභය අඩු වෙනවා. ලද වට්ටම් බැර ලද වට්ටම් කියන්නේ ආදායම. ආදායමක් බැර වෙලා. ඒතර ලාභයට එකතු වෙනවා. හරි නේද? right. ලාභය නිවෘත්ති කිරීමේ ප්‍රකාශය. ලාභය නිවෘත්ති කිරීමේ ප්‍රකාශයේදී අපිට අපි අවසන්තෝගයේ අධිතක්ෂය 3.2 දෙන අවසන්තෝගයේ අධිතක්ෂේරු වෙලා ඉන්නේ. අධිතක්ෂේරු කියන්නේ වැඩිවෙන් අගේ වෙලා. වැඩියෙන් අගේ කරාම අවසන්තෝග ගිණුමට බැර කරලා අපි ආදායම් ප්‍රකාශයට හර කරනවා. ආදායම් ප්‍රකාශයට පුතේ ආරම්භක තොගද අවසන් තොගද කියලා පොඩ්ඩක් බලන්න. එතන පොඩි දෙයක් තියෙනවා. ආරම්භක අංක 1 ගනුදෙනුව ආරම්භක තොගද අවසන් තොගද? ඒ ලියපු ජර්නල් සටහනේ අඩුපාඩුවක් තියෙනවා. මේ තොගය 2019 3.31 දිනට. හරිද? අපි ගාණ හදන්නේ කවදද? අපි ගාණ හදන්නේ 10 3.31ට. එතකොට මේ තොගය මොකද්ද? ආරම්භක තොගය. ආරම්භක තොගය නම් අපි ලියපු ජර්නල් සටහන වැරදි. ආරම්භක තොගය නම් අපි ලියපු ජර්නල් සටහනේ වැරද්දක් තියෙනවා. අපි ලිව්වේ අවසන් තොගය. කාලච්ඡේදය බලන්නේ නැතුව අපි ලිව්වේ අවසන් තොගය ගැන ලිව්වේ. ඒතර ඇත්තටම අපි ගිණුම් වර්ෂය වලලා තියෙන 2010 මාර්තු 31 නේ. ඒතර මේක ඇවිල්ලා ආරම්භක තොගය. ආරම්භක තොගය තමයි අධිතක්සේරු වෙලා තියෙන්නේ. ආරම්භක තොගය අධිතක්සේරු වෙලා නම් ඒ කියන්නේ අපි ආරම්භක තොගය කොහොමද අපි ගලපන්නේ? ආරම්භක තොගය අපි වියදමට එකතු වීමක් නෙවෙන්නේ. නේද? ආරම්භක තොගය අපි වියදමට මොකද කරන්නේ? එකතු කිරීමක් තමයි වෙන්නේ. නේද? ආරම්භක වියදම අපි එකතු කිරීමක් තමයි කරන්නේ. වියදමට එකතු කරනවා.
ඒතර වියදමට එකතු වෙච්ච ගාණ වැඩියෙන් එකතු කරලා තියෙනවා. එහෙනම් දැන් අපි වියදම මොකද වෙන්නේ? අඩු කරන්න. ගැන විකුණුම් පිරිවැය හොයද්දී මොකද වෙන්නේ? විකුණුම් පිරිවැය හොයනකොට ඔයාලා කරන්නේ මොකද්ද? ආරම්භක තොගයට එකතු කරනවා, ගැනුම් අඩු කරනවා, ආපසු යවම මේ වගේම අවසන් තොගය. ඒතර ආරම්භක තොගය ගැනුම් වලට එකතු වෙනවා කියන්නේ ආරම්භක තොගය විකුණුම් පිරිවැය බවට පත් වෙනවා. ඒතර වියදමක් බවට පත් වෙනවා. ඒ එකතු කරපු ගාණ වැඩිලු 50000ක්. හරිද? හැබැයි වර්තමානයේ වෙනකොට මේ ගැළපිල්ල දෙන්නේ නැහැ. ඇයි හේතුව? අපිට මේක ඇවිල්ලා LKS 8ට අදාළ ගැළපිල්ල. LKS 8ට අදාළ වැරද්දක්. LKS 8ට අනුව තමා අපි වැරදි හරි ගස්සන්නේ. LKS අංක 8 මතකද? LKS අංක 8 අපි කතා කරනවා මොනවද? ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි. ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි. තොර වැරද්දක් වුණාම ඒ වැරද්දේ බලපෑම ගලපන ආකාර දෙකක් තියෙනවා ප්‍රමිතියේ. අතීතයට බලපාන ආකාරයේ වැරදි තියෙනවා, ප්‍රවර්තන වසරට බලපාන වැරදි තියෙනවා. අතීතයට බලපාන වැරද්දක් සිද්ධ වුණොත් ඒක අතීතයානුයෝගීව ගලපන්න ඕනේ. අතීතයට බලපාන ආකාරය ගලපන්න ඕනේ. මේක ඇවිල්ලා අතීතයට බලපාන වැරද්දක්. ඇයි? ආරම්භක තොගයේ වැරදි කියන්නේ ගිය අවුරුද්දේ අවසන් තොගයේ වැරදි කියන එක නේද? ආරම්භක තොගය වැරදි කියන්නේ ගිය අවුරුද්දේ අවසන් තොගයේ වැරදි. ඒතර ගිය අවුරුද්දේ අවසන් තොගයේ වැරදි කියන්නේ ගිය අවුරුද්දේ ලාභයත් වැරදි. පැහැදිලි. නමුත් වර්තමානයේ සිලබස් එක තුල අපි අතීතයට බලපාන පරිදි වැරදි නිවැරදි කිරීම කරන්න යන්නේ නැහැ. ඒ කොටස අපි ආවරණය කරන්නේ නැහැ උසස් පෙළ විභාගයේදී. ඒතර මේක 2010 අවුරුද්දේ පේපරයක් නේ. ඒතකොට ඒකයි මේ තියෙන්නේ. හරිද? ඒතකොට එහෙනම් දරුවනේ මේක හරිගස්සන ජර්නල් සටහන අපි අවතරම අවසන් තොගය කියලා නගත්තේ. අවසන් තොගය නෙමෙයි මේක ආරම්භක තොගය. ඒතකොට ආරම්භක තොගයක් වැඩිපුර ගණනය කරා නම් ඒක විකුණුම් පිරිවැයට එකතු වෙලා තියෙන දැන්. එහෙනම් විකුණුම් පිරිවැයෙන් අයින් කරන්න ආදායම් ප්‍රකාශයට බැර කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශයට බැර. හර වෙන්න ඕන කොහෙද? ගිය අවුරුද්දේ ලාභය එකතු වෙන්නේ කොහෙද? ගිය අවුරුද්දේ ලාභය මේක තනි පුද්ගල ව්‍යාපාර ගාණක්නේ. ගිය අවුරුද්දේ ලාභය එහෙනම් එකතු වෙලා තියෙන්නේ කොහෙද? ප්‍රාග්ධන ගිණුමට නේද? ගිය අවුරුද්දේ ලාභය. දැන් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නම් මේක නෑ තනි පුද්ගල ව්‍යාපාරයක් නෙමෙයි සමුදු සහ සමාගම. ඒතර ඒක අපිට තනි පුද්ගල කියලා ගන්න බැරි කමකුත් නැහැ. හරිද? තනි පුද්ගල කියලා ගන්න බැරි කමකුත් නැහැ. සමාගමක් කියලා ගත්තොත් දෙකම අපි කතා කරමුකෝ. ඒතර තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් ගිය අවුරුද්දේ ලාභය තියෙන්නේ ප්‍රාග්ධන ගිණුමේ. සමාගමක් කියලා ගත්තොත් එහෙම මේක තියෙන්නේ ගිය අවුරුද්දේ ලාභය තියෙන්නේ රඳවාගත් ලාභේ. නේද? එහෙනම් දැන් ඒක නිවැරදි කරද්දි මොකද කරන්න ඕනේ? ගිය අවුරුද්දේ රඳවාගත් ලාභය අඩු කරන්න ඕනේ. නැත්තම් ප්‍රාග්ධනේ අඩු කරන්න ඕනේ. නම් ඔයාගේ හරපාදේ මේ අංක 1 නිවැරදි කිරීමේ ජර්නල් සටහන වෙන්නේ ප්‍රාග්ධන ගිණුම ඇලයිරක් ගහල් කියන රඳවාගත් ලාභය. ඒතර දෙකම හරි. ඒතර ප්‍රාග්ධන ගිණුම නැත්තම් රඳවාගත් ලාභ ගිණුම හර වෙන්න ඕනේ 50000යි. බැර වෙන්න ඕනේ ආදායම් ප්‍රකාශ මේ අවුරුද්දේ විකුණුම් පිරිවැය. ඕනම් විකුණුම් පිරිවැය බැර කියලා දැම්මත් ප්‍රශ්න නැහැ. විකුණුම් පිරිවැය බැර නැත්තම් ආදායම් ප්‍රකාශය බැර. ඒතර ආදායම් ප්‍රකාශය බැර නම් පුතේ ලාභයට එකතු වෙන්න ඕනේ. ලාභයට එකතු වෙනවා අවසන් තොගය නෙමෙයි ආරම්භක තොගය. ආරම්භක තොගය කියලා 50000ක් ලාභයට එකතු වෙන්න ඕනේ. ලාභයට එකතු වෙන්න ඕනේ 50000ක්. ලාභයට එකතු වෙන්න ඕනේ 50000ක්. right. සර් මේ ගානේ තුන්වෙනි වැරද්ද අපි ලාභ සංශෝධන දානවාද දුන් වට්ටම් ලද වට්ටම්. ඔව්. දුන් වට්ටම් ලද වට්ටම් ගැලපිලා දාන්න ඕනේ. ඇයි? දුන් වට්ටම් කියන එක බලපෑම බිඳුවයි. බලපෑම බිඳුව වුණාට පුතේ දාන්න. දැන් මෙතන 6000ක් එකතු වෙලා 6000ක් අඩු වෙනවනේ. ඒතර බලපෑම අවසාන බලපෑම බිඳුව කවුරු හරි කෙනෙක් මේක නොදා හිටිය කියලා බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් ඔයා විභාගෙදී ලියන්න පුරුදු වෙන්න. ඇයි හේතුව? මේක වියදම් දෙකක වෙනසක් නිසා ඇති වෙන බලපෑම. ඒතර දුන් වට්ටම් කියන එක නිසා ලාභය අඩු වෙන්න ඕනේ.
අනිත් පැත්තට ලද වට්ටන්න නිසා ලාභය වැඩි වෙන්න ඕනේ. ඒතර බලපෑම බිඳුවයි. කවුරු හරි කෙනෙක් මේක නොදා ඇදුවා කියලා ලාභය කියන්නේ අවසාන උත්තරයට බලපෑමක් නැහැ. නමුත් සමහර ලකුණු දෙනකොට මේ අයිටම් එකට ලකුණක් වෙන් කරලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට ලකුණක් ලකුණු කොටසක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දාන්න ඕනේ අපිට ගණනය කිරීමනේ කරන්න කියන්නේ. ඒතර ගණනය කිරීම කරද්දී මේක කැපිලා යනවා කියලා, හිලව් වෙනවා කියලා අපිට නොදා ඉන්න බෑ. රයිට්? ඒක නිසා අපි දාන්න පුරුදු වෙන්න එක. නොදා ඉන්න එපා පුතේ ඈ. එකතු වෙලා අඩු වෙනවා කියලා නොදා ඉන්න එපා. බලපෑම බිඳු වුණාට ඒ අයිතමේ සංයුතිය වෙනස් වීම පෙන්වන්න ඕනේ. රයිට්. නිවැරදි ලාභය කීයද පුතේ එන්නේ දැන්? නිවැරදි ලාභය කී දෙන්නේ? නිවැරදි ලාභය කී දෙන්නේ? නිවැරදි ලාභය මොකද වෙන්නේ? මට දරුවෙක් වෙනම WhatsApp පණිවිඩයක් දාලා තිබුණා. මේක YouTube එකට අප්ලෝඩ් කරන හින්දා සර් ළමයිත් එක්ක කතා කරන ඒවා අඩු කරලා ගණන් ටික හදන් යන්න. එතකොට වෙලාව අඩු වෙන්න අපිට බලන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම මම කරන්නේ ඔය ලයිව් සම්බන්ධ වෙන දරුවෝ තමයි මේක ඇත්තටම කරන්නේ. ඊට අතර ලයිව් සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් හිටියොත් එයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන ආකාරය තමයි YouTube එකට දානවා. මම මේ YouTube channel එකක් හදලා ඒක ප්‍රොමෝට් කරන්න උත්සාහ කිරීමක් මම දරන්නේ නැහැ. ඒක නිසා මම කරන්නේ ලයිව් සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට තමා මම මේක ඉගැන්වීම් කරන. ඒතර එයාලගේ තියෙන අඩුපාඩු, එයාලත් එක්ක තියෙන එයාලට තියෙන ප්‍රශ්න निराකරණය කරමින් තමයි මේක යන්නේ. මේක හුදෙක්ම YouTube එක හරහා දාන්න වෙනවා නම් මීට වඩා වෙනස් විදිහට කරන්න පුළුවන්. ඒතර සංවාදයක් නැතුව කෙලින්ම ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන උත්තර ටිකත් වේලාසරින් ලෑස්ති කරගෙන ඇවිල්ලා හදාන යන්න පුළුවන්. නමුත් මට ඇත්තටම මේක උවමනාව තියෙන්නේ සජීවීව ලයිව් සම්බන්ධ වෙන දරුවොත් එක්ක මේක ප්‍රායෝගිකව හදාගෙන අපිට එන ප්‍රශ්න සාකච්ඡා කරන් යන්න. හරිද? එතකොට YouTube එකෙන් බලන දරුවෝ ඉන්නවා නම් එයාලාට ඉතින් මට කරන්න දෙයක් නැහැ පුතේ. ඇත්තටම මොකද මට වීඩියෝ එඩිට් කර දාන්න ක්‍රමයක් නැහැ. මොකද මම මේ ලයිව් කරන ක්ලාස් එකම රෙකෝඩ් කරලා තමයි. එතකොට අපි ළමයිත් එක්ක සාකච්ඡා කරන එක සමහරවිට එයාලට කාලය මිණංගු වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක කරන් දෙන එක යවලා බලන එක තමයි හැමෝත් කරන්න තියෙන්නේ. නම් නැත්තම් වීඩියෝ එඩිට් කරන්න මම වෙනම වියදමක් දරාගෙන වීඩියෝ එඩිට් කරන එහෙම මට කිරීමේ හැකියාවක් නැති නිසා මම මේ වීඩියෝ එක එහෙමම අප්ලෝඩ් කරනවා. ඒතර මම මේ දරුවෙක් ඉල්ලීම කරා. දරුවෙක් මට කතා කරලා පෞද්ගලිකව WhatsApp එකේ දාලා තිබුණේ සර් මෙහෙමයි අපේ කාලය මේ යනවා සෑහෙන්න. පැය දෙකමාරක් තුනක් මේ බලන්න ගියාම සෑහෙන්න අපත යනවා. බැරිද මේ ප්‍රශ්නය කෙලින්ම සාකච්ඡා කරන එක විතරක් දාන්න කියන්නේ. නමුත් ඒකට උත්තරේ මම දැන් දුන්නා. ඒතකොට ඒ ළමයා මේ වීඩියෝ එකත් බලලා එතකොට පුතේ තරහ වෙන්න එපා. ඇත්තටම මම YouTube එක හරහා ඉගැන්වීමක් සිද්ධ කරගීමක් නෙමෙයි මෙතන කරන්නේ. මම Zoom එක හරහා ඉගැන්වීමක් කරන එක රෙකෝඩ් කරලා තව ළමයෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේක දාලා තියෙන්නේ. right? right. අපි යමු ඊළඟ කොටසට. පළවෙනි ගැළපිල්ල ආයෙ පොඩ්ඩක් කියා දෙන්නකෝ කියලා අහනවා. පළවෙනි ගැළපිල්ලේදී වෙන්නේ දරුවෝ ඒක ආරම්භක තෝගය කියලා හඳුනාගත්තද? පළවෙනි ගැළපිල්ල මම චුට්ටක් ආයෙත් කතා කරන්නම්. පළවෙනි ගැළපිල්ල තියෙන්නේ 2019 3:31. අපේ ගිණුම් වර්ෂය 2010 3:31. ඒතර අපේ ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ කවද්ද? ආරම්භ වෙන්නේ 2019 4:1. 2019 4:1 කියන්නේ 2019 3:31 අවසානයේ නේද? ගිය අවුරුද්දේ අවසන් තෝගය තමයි මේ අවුරුද්දේ ආරම්භක තෝගය වෙන්නේ. ඒක දන්නවනේ. ඒතර ගිය අවුරුද්දේ අවසන් තෝගය තමයි අධිතක්ෂ වෙලා තියෙන්නේ. ඒක මේ අවුරුද්දේ ආරම්භක තෝගය. ඒතර ආරම්භක තෝගය කියන එක අපි විකුණුම් පිරිවැයට එකතු වෙනවා. ඒතර මේ අපේ අවුරුද්දේ විකුණුම් පිරිවැය අපි ඉන්න අවුරුද්දේ විකුණුම් පිරිවැය වැඩි වෙලා 50000කින්. ඒ නිසා විකුණුම් පිරිවැය අඩු කරන්න. ඒතර විකුණුම් පිරිවැය අඩු වෙනවා කියන්නේ ආදායම් ප්‍රකාශයට බැර. මේක බලපාන්නේ ගිය අවුරුද්දේ ලාභයට. ගිය අවුරුද්දේ ලාභය වැඩි වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ලාභය වැඩි වෙලා. ගිය අවුරුද්දේ අවසන් තෝගය මේක. ගිය අවුරුද්දේ අවසන් තෝගය කියන්නේ විකුණුම් පිරිවැයවදී අඩු වෙනවා. දල ලාභය වැඩි වෙලා. ඒතර ගිය අවුරුද්දේ ලාභය වැඩි වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ලාභය වැඩි වෙලා නිසා ගිය අවුරුද්දේ ලාභය අඩු කරන්න ඕනේ. ඒතර ගිය අවුරුද්දේ ලාභයේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ. ඒක නිසා ප්‍රාග්ධන ගිණුමට හර කරන්න පුළුවන්. සමාගමක් නැක රඳවාගත් ලාභය තියෙන්න පුළුවන්. එහෙනම් රඳවාගත් ලාභයෙන් අඩු කරන්න ඕනේ. ඒකයි හරපාදයේ ප්‍රාග්ධන ගිණුම නැත්නම් රඳවාගත් ලාභ ගිණුම හර වුනේ. 50000 බැර වෙන්නේ අපේ විකුණුම් පිරිවෙන නැත්නම් ආදායම් ප්‍රකාශයෙන් බැර.
ඒක ලාභයට එකතු වෙනවා. right. නම් හිතනවා ඇති කියලා ඈ. එතකොට අපිට එනවා එකතු කිරීම එනවා ප්‍රශ්න අහන්න 83000යි. එතකොට තමයි මේකේ ප්‍රයෝජනයක් ඔයාලට ලැබෙන්නේ. 833යි 8,33,000යි අඩු කිරීම තියෙනවා 6,000යි 12,000යි 5,000යි 25,000යි අඩු කිරීම තියෙනවා 48,000ක්. ඒ අනුව නිවැරදි ලාභය එනවා 7,85,000යි නේද? එකතු කිරීමේ වැරද්දක් තියෙනවා. වියදම් ටිකේ එකතුව 37,000 වියදම් ටිකේ එකතුව 37,200යි. වියදම් නෙමෙයි අඩු කිරීම ටික. අඩු කිරීම ටිකේ එකතුව 37,200යි. ඒ අනුව ලාභය එන්නේ 7,95,800යි. 7,95,800ක් තමයි ලාභය එන්නේ. right. අපි යමු ඉදිරියට. right. 2010 වසර අවසానයි. හරි නේද? මට chat එකට දාන්නට ගාලා. හරි නේද? 2011ට අපි යමු. ටක් ගාලා දාන්න. ප්‍රතිචාර දක්වන්න. ටක් ගාලා අනිත් අය 2011 පේපරේට අපි යමු. 2011 පේපරේට 2011 පේපරේ ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්නවල උත්තර. මම අහනවා දරුවනේ. හරි. අපි යමු 2011 පේපරේට. අපිට 2011 පේපරේට යන්න කලින් 2011 පේපරේට යන්න කලින් පොඩි වැඩක් තියෙනවා කරන්න. ප්‍රශ්නාංක 3ට උත්තරේ ලිව්වේ නෑ අරකේ. 2010 කවුරුත් කිව්වෙත් නෑ. 2010 තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑනේ අපි. ඇයි? ශුද්ධවත්කම් වල වැඩිවීම හෝ අඩුවීම දුන්නද ඔය උත්තරේ? නෑනේ. මතක් කරෙත් නෑ කවුරුක්වත්. ශුද්ධවත්කම් වල වැඩිවීම හෝ අඩුවීම කීයද වෙන්නේ? මේකේ ශුද්ධවත්කම් වල වැඩිවීම හෝ අඩුවීමට ගන්න තියෙන්නේ ශුද්ධවත්කම් වලට බලපාන්නේ ලාභය, ගැනිලි, අමතර ප්‍රාග්ධන. මේකේ අමතර ප්‍රාග්ධන සම්බන්ධ මුකුත්ම තිබුණේ නෑ. ලාභය වෙනස් වුණා. ලාභය 750 ඉඳන් يعني ලාභය ආවේ අපිට 7 ලක්ෂ කියලා 7,95,000 මම බෝඩේ මැකුවට පස්සේ මතක් වුණේ 7,95,800ක් ආවේ. තිබුණේ 7,50,000යි. ඒතර ලාභය වැඩි වෙලා තියෙනවා කීයකින්ද? ලාභය වැඩි වුණා 7,95,800න් අඩු වෙනවා 7,50,000ක්. ලාභය වැඩි වුණා 45,800කින්. ඒතර හිමිකම වැඩි වෙන්න හේතුවක් තමයි ඒක. ඒ වගේම තව බලපාන හේතුවක් තිබුණා මේක. ගැළපිලි අංක 1න් බලපානවා. ගැළපිලි අංක 1න් හඳවාගත් ලාභේ නැත්තම් ප්‍රාග්ධනය හර වුණා නේද? එහෙනම් රඳවාගත් නැත්තම් ප්‍රාග්ධනය අඩුවීම කීයක් තිබ්බද? 50,000ක් තිබුණා. ඒතර මේ වැරදි ටික නිසා ඇත්තටම ලාභය වැඩි වුණා 45,800කින්. ඒතර හිමිකම වැඩි වෙනවා. හැබැයි පළවෙනි වැරද්දෙන් හිමිකම නැත්තම් රඳවාගත් ලාභය අඩු වුණා 50,000කින්. එහෙනම් අවසාන වශයෙන් ඇත්තටම මේ ඔක්කොම නිසා අපිට වෙන්නේ මොකද්ද? හිමිකමේ අඩුවීමක් තියෙන්නේ. හිමිකමේ ශුද්ධ අඩුවීමක් තියෙන්නේ. අඩුවීම කීයද? 4,200යි. 4,200ක අඩුවීමක් තියෙනවා. ප්‍රශ්නාංක 3ට උත්තරය 4,200ක උත්තරයක් තියෙනවා. right.
හරි දරුවනේ අපිට ඊළඟට තියෙන පේපරේ 2011 ප්‍රශ්න පත්‍රයට අදාළ පාස් පේපර්ස් වල ආපු ගාන හදන එක. ඒතකොට අපි 2011 පේපරේ බලමු. මේ 2011 පේපරේ ඔයාලගේ පොඩි අඩුපාඩුවක් වෙලා තියෙන එක ප්‍රශ්නයක් මගේ හැදලා තියෙනවා. ඒ කියන්නේ 2011 මේ දීලා තියෙන්නේ මෙම ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පහත් තොරතුරු භාවිතා කරන්න කියලානේ. ඒකෙන් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හරි. තව ප්‍රශ්නයක් මෙතනට එන්න ඕනේ. ඒක ඔයාලට ගන්න වෙන්නේ 2011 පාස් පේපර් පොතට ගියා නම් ඒක බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක 2011 පාස් පේපර් පොතේ 2011 පාස් පේපර් පොතේ 2011 A level පේපරේ ඉරිගහන පේපරේ MCQ පේපරේ ප්‍රශ්නාංක 7 සහ ප්‍රශ්නාංක 8 තමා මේ ප්‍රශ්නය. 2011 A level පේපරේ ප්‍රශ්නාංක 7 සහ ප්‍රශ්නාංක 8 තමා මේ පේපරේ. හරිද? එහෙනම් ඔයාලා ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නේ හොඳින් කියවන්න 2011 පේපරේ 2011 පේපරේ ගත්තාම මේක කියනවා ගිණුම් කාලච්ඡේදයක් සඳහා ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි ගණනය කර ඇත. අමුද්‍රව්‍ය මිලට ගැනුම් ඍජු වේතන අනිකුත් පරිවර්තන පිරිවැය තියෙනවා. කාලච්ඡේදයේ තුල තොගේ ශුද්ධ වෙනස් වීම. තොගේ නිසා තොග වෙනස් වීම නිසා පිරිවැයට ඇතිවෙච්ච බලපෑම දීලා තියෙනවා. පිරිවැයට ඇතිවෙච්ච බලපෑම. අමුද්‍රව්‍ය වෙනස් වීම නිසා පිරිවැයට අඩු වෙලා තියෙනවා. නොනිමිත තොගේ වැඩි වීම නිසා 150 නොනිමිත තොගේ වෙනස් වීම නිසා 150ක් එකතු වෙලා තියෙනවා. නිමිත තොගේ. දැන් නිෂ්පාදන පිරිවැය නිමිත තොගේ ගලපනවද නැහැ. ඒතර මෙතන වැරද්දක් වෙලා තියෙනවා. 100යි. ඒ ඔක්කොම ගත්තාම නිෂ්පාදන පිරිවැය තියෙන්නේ 1500යි වෙලා තියෙන්නේ. ඉහත පිරිවැය ගණනය කරන විට පහත අතිරේක දෝෂ සැලකිලි නැහැ. මේ කියන දේවල් සැලකිලි කරන්නේ නැහැ. හරිද? ඒතර තොග හැසිරවීමේ දුර්වලතාවයන් නිසා 40000ක තොග අමුද්‍රව්‍ය තොග හානි වෙලා. ඒතර අමුද්‍රව්‍ය තොග හානි වීම නිෂ්පාදන පිරිවැයට දාන්න බෑ. ඊට පස්සේ භාවිතා කළ යන්ත්‍රවත් සඳහා යන්ත්‍රශය ඇතුළත් කළ නැහැලු. ඒතර යන්ත්‍රශය ඇතුළත් කරන්න ඕනේ. වියදම එකතු වෙන්න ඕනේ. නිෂ්පාදනට දාලා 60000ක විදුලි වියදම දාලා නැහැලු. එහෙනම් විදුලි වියදම මෙතනට එකතු වෙන්න ඕනේ. හරි ඒක ඔයද්දි. 80000ක කාර්යාල කුලී අනිකුත් පරිවර්තන පිරිවැය තුළ ඇතුළත් වූ. ඒතර කාර්යාල කුලී දාන්න පුළුවන් නිෂ්පාදන පිරිවැයට බෑ. එහෙනම් කාර්යාල කුලී නිෂ්පාදන පිරිවැයෙන් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ කාලච්ඡේදයේ අවසානයේ නොනිමිතෝග 30කින් අවතක්සේරු වෙලා. කියන්නේ අර දැන් මෙතන නොනිමිතෝගය 150ක් එකතු වෙලා තියෙනවනේ. ඒක ගන්නකොට තව 30ක් තව එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ තව 30ක් බලපාන්න අවතක්සේරුලා තියෙන්නේ. තව අවතක්සේරුලා නම් අපි මොකද වෙන්න ඕන කියලා බලන්න ඕනේ. දැන් තෝගේ අවතක්සේරුලා කියන අවසන් තෝගේ අඩු වෙලා. ඒතර අපි පිරිවැය දැන් මොකද කරන්න කියලා බලන්න ඕනේ. ඒතර අපෙන් අහනවා ඒකේ ප්‍රශ්නාංක 3 විතර මේ PDF එකේ තියෙන ප්‍රශ්නාංක 3. ඒතර මේකේ තව කොටසක් අඩුයි. ඒතර අතන ප්‍රශ්නාංක 3 සහ 3A 3B කියලා දාලා ගන්න හරි. ප්‍රශ්නාංක 3A මේ 3A 3B වා පේපර් පොතෙන් බලලා මෙතන ලියා ගන්න. හරිද? ඇත්තටම පේපර් පොතේ 2011 පේපර් පොතේ ප්‍රශ්නාංක 7 සහ ප්‍රශ්නාංක 8 තමයි මේ මම කතා කරන්නේ. ඒතර මේකේ අහනවා ඉහත අතිරේක තොරතුරු ගැලපීමට පෙර කාලච්ඡේදයේ විකුණුම් පිරිවැය කොපමණද කියලා අහනවා. විකුණුම් පිරිවැය කොච්චරද? එහෙනම් විකුණුම් පිරිවැය ඇත්තටම මේකේ නොනිමිතෝගයත් ගලපලා නැවිලා තියෙන්නේ මේ. නිමිතෝගයත් ගලපලා තියෙන්නේ. නිමිතෝගේ නිෂ්පාදන පිරිවැය නිමිතෝගයත් ගලපලා. ඒතර අපිට ආයිත් තොග ගලපන දෙයක් නැහැ. ඒතර නිෂ්පාදන පිරිවැයම තමයි විකුණුම් පිරිවැය වලටපත් වෙන්නේ. නිෂ්පාදන පිරිවැයම තමයි විකුණුම්. අපි විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? ආරම්භක තොගයට එකතු කරනවා නිෂ්පාදන පිරිවැය අඩු කරන අවසන් තොගයනේ. ඒක තමයි විකුණුම් පිරිවැය. ඒතර මෙයා නිමිතෝගේ වෙනස මෙතන ගලපලා ඉවරයිනේ. විකුණුම් නිෂ්පාදන පිරිවැය හොයද්දී. ඒතර ඒ නිෂ්පාදන පිරිවැයම තමයි විකුණුම් පිරිවැය. ඒතර උත්තරේ කීයද? උත්තරාංක 5ම තමයි එන්නේ. කියන්නේ 15 ලක්ෂෙම තමයි එන්නේ. 15 ලක්ෂෙම තමයි විකුණුම් පිරිවැය වලටපත් වෙන්නේ. ඒක ඊළඟ කොටස ඊළඟ ප්‍රශ්නේ කියන්නේ 3A මේ 3A කරගන්න. ඒතර 3B එක කරලා පේපර් පොතෙන් තමයි බලා ගන්න වෙන්නේ. මේ PDF එකේ අඩුපාඩුවක් තියෙනවා. එතකොට පේපර් පොතට ගියාම පේපර් පොතේ වඩා හම්බ වෙයි ප්‍රශ්නාංක 8 විදියට ඉහත අතිරේක තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසු කාලච්ඡේදයේ නිෂ්පාදන පිරිවැය කොපමණද? කියන්නේ මේ අර අඩුපාඩු ටික හරි ගැස්සුවට පස්සේ නිෂ්පාදන පිරිවැය කීයද කියලා අහනවා. එතකොට දැනට දෙන නිෂ්පාදන පිරිවැය කීයද? දැනට පවතින නිෂ්පාදන පිරිවැය දැනට පවතින නිෂ්පාදන පිරිවැය 1500යි දහස් වලින්. දැනට පවතින නිෂ්පාදන පිරිවැය 1500යි දහස් වලින්. දැන් මොනවද මේකේ තියෙන අඩුපාඩු?
තොගය හසුරවීමේ දුරතාව නිසා තොග හානි වෙලා. තොග හානි වුණා නම් ඒක නිෂ්පාදන පිරිවැය හොයද්දී නිෂ්පාදන පිරිවැයල කියන්නේ තොග හානි අඩු කරන්න. ඒ කියන්නේ ගැනුම් වල ගැනුම් වියදමෙන් අඩු කරනවා. ඒක තොග හානිය නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරන්න බෑ. එහෙනම් අයින් කරන්න ඕනේ. තොග හානිය අයින් කරන්න ඕනේ. තොග හානිය 40 අඩු වෙන්න ඕනේ. දැන් ගැනුම් වල තියෙනවනේ මේක. ඒ නිසා ඒකෙන් අයින් කරන්න ඕනේ. තොග හානිය අයින් කරනවා 40යි. යන්ත්‍රශය දාලා නැහැලු. යන්ත්‍රශය නම් වියදමක්. ඒක එකතු වෙන්න ඕනේ. යන්ත්‍රශය එකතු වෙන්න ඕනේ. යන්ත්‍රශය දාන 20යි. ඊළඟ මොකද කියන්නේ? විදුලි වියදම් දාලා නැහැලු. විදුලි වියදම්ත් එන එකතු වෙන්න ඕනේ. විදුලි වියදම් එකතු වෙන්න ඕනේ කීයද? 60. කාර්යාල කුලී තියෙනවල පරිවර්තන වියදම් 300 ඇතුළේ. කාර්යාල වියදම් දාන්න පුළුවන්ද? නිෂ්පාදන පිට බෑ. එහෙනම් කාර්යාල වියදම් අඩු වෙන්න ඕනේ. කාර්යාල වියදම් අඩු වෙනවා 80යි. කාර්යාල වියදම් අඩු වෙනවා 80යි. නොනිමිත තොගය අවතක්සේරු විරාගෙන يعني නොනිමිත තොගය අවසාන නොනිමිත තොගය අවසන් නොනිමිත තොගය අවතක්සේරු අඩු වෙලාලු. කියන්නේ අවසන් නොනිමි අපි ආරම්භක නොනිමි එකතු කරනවා අවසන් නොනිමි අඩු කරනවා. ඒතර ඒ අඩු කරපු ගාන අඩුවිලු 30කින්. ඒතර අඩු පිරිවැය අඩු කරන්න ඕනේ. ඒතර නොනිමි තොගය අවසන් නොනිමි කියලා අඩු වෙන්න ඕනේ. අවසන් නොනිමි අවතක්සේරු වීම කියලා 30 අඩු වෙන්න ඕනේ. ඇයි? ආරම්භක නොනිමි එකතු වෙද්දී අවසන් නොනිමි අඩු වෙනවා. ඒතර අඩු කරපු ගාන අඩුවිලු 30. ඒතර එහෙනම් අඩු කරන්න ඕනේ පිරිවැය 30කින්. එච්චරනේ කියන්නේ. මේක ඔක්කොම ගලපලා ගත්තට පස්සේ අපිට පිළිතුර එනවද? නෑ, තව දෙයක් තියෙනවා ගලපන්න. ඇයි? අර උඩ තියෙන නිෂ්පාදන පිරිවැය වහදියා නිමිතෝගේ ගලපලා තිබ්බා නිමිතෝගේ වෙනස. නිමිතෝගේ කියලා 100ක් එකතු කරලා තියෙනව නේද? ඒක වැරදි. ඇයි? නිමිතෝගේ ගලපන්නේ නිෂ්පාදන පිරිවැය නෙමෙයි විකුණුම් පිරිවැයට. එතන නිමිතෝගේ දාපේක වැරදි. එහෙනම් නිමිතෝගේ අයින් කරන්න ඕනේ. නිමිතෝගේ එකතු වෙලානේ තියෙන නිමිතෝගේ 100 අයින් කරන්න ඕනේ. නිමිතෝගේ 100 අයින් කරන්න. දැන් උත්තරේ ගන්න. දැන් කී දෙන්න උත්තරේ? 1500න් අඩු වෙනවා 40යි, එකතු වෙනවා 20යි, එකතු වෙනවා 60යි, අඩු වෙනවා 80යි, අඩු වෙනවා 30යි, අඩු වෙනවා 100යි. 1330ක් එනවා උත්තරේ. 1330. ඒ කියන්නේ 13,30,000ක් උත්තරේ එනවා. 13,30,000ක් කියන උත්තරේ එන්නේ. ඒතර උත්තරාංක කීයද? උත්තරාංක 1. උත්තරාංක 1. ඒ පේපරේම තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ පේපරේම තව ප්‍රශ්නයක් ප්‍රශ්නාංක PDF එකේ තියෙන 4 වෙනි ප්‍රශ්නේ. ඒතර ඔයාලා 3A 3B කියලා දාගන්න යන ප්‍රශ්නේ. ඒතර ටියුට් එකේ මේ ටියුට් එකේ වැදිලා නැති ප්‍රශ්නේ ඔයා ඕනනම් මෙතන ලියා ගන්න. පේපර් පොතෙන් බලන්න ලියා ගන්න පුළුවන්. right? ඒතර ඒ අවුරුද්දේම ආපු අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා විකුණුම් කොමිස් වැරදීමකින් විකුණුම් ගිණුමට හරකලේ නම් පහත කුමක් අවතක්සේරු වේද? අවතක්සේරු වෙනවා කියන්නේ අඩු වේද කියලා අහන්නේ. විකුණුම් කොමිස් කියන්නේ වියදමක්. හරිද? ඒ වියදම විකුණුම් ගිණුමට හර කරලා. ඒතර විකුණුම් ගිණුමට හර කරාම විකුණුම් ආදායම අඩු වෙනවා. ඇත්තටම ශුද්ධ ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ හේතුව. විකුණුම් කොමිස් කියන්නේ වියදමක්. වියදම ලාභයෙන් අඩු වෙනවා කොහොමද? ඒතර ලාභයෙන් අඩු කරන එක විකුණුම් කොමිස් කියලා දාන්න නැතුව එයා විකුණුම් වලින් අඩු කරලා. විකුණුම් වලින් අඩු කරත් ලාභය අඩු වෙලා තියෙන. ඒතර ප්‍රශ්නයක් නැහැ. අවසාන ශුද්ධ ලාභයට බලපෑමක් නැහැ මේකෙදි. මේක බලපානවා දල ලාභයට. ඇයි? විකුණුම් අඩු කරනවා නේද? විකුණුම් අඩු කරාම දල ලාභය අවතක්සේරු වෙනවා. එහෙනම් මේකේ උත්තරේ මොකද අතනම? දල ලාභය අවතක්සේරු වීම කියන උත්තරේ. අංක 1 ගන්න වෙන්නේ. අනිත් ඒවා වලට බලපෑමක් නැහැ මෙතන. දල ලාභය තමයි මේක අඩු වෙන්නේ. ඇයි? ශුද්ධ ලාභයෙන් අඩු වෙන්න ඕන විකුණුම් පිරිවැය. යා විකුණුම් වලින් අඩු කරාම දල ලාභය අඩු වෙනවා. ඒතර උත්තර අංක 1 තමයි. ඒ අවුරුද්දේම තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි 2011 3:31 දිනට ආයතනයේ මුළු වගකීම් අපිට දීලා තියෙනවා මුළුවත්කම් වගකීම්. කවදද 2011 3:31 දිනට කීයක දීලා තියෙන්නේ? 1000ක් දීලා තියෙනවා. මෙතන වගකීම් 300ක් දීලා තියෙනවා. එතකොට දරුවනේ පළවෙනි වැරද්ද පහත වැරදි වෙලා තියෙනවා. පළවෙනි වැරද්ද අප්‍රේල් මාසයේ කියන්නේ ලබන අවුරුද්දේ 2011 අප්‍රේල් මාසයේ
විකිණීම සඳහා ගනුදෙනුකරුවෙකුගෙන් ලබාගත් 20000ක අත්තිකාරය. ඒ කියන්නේ ලබන අවුරුද්දේ විකුණන්න රුපියල් 20000ක අත්තිකාරම ඒක අපිට වගකීමක්. හැබැයි ආදායමක්සේ දාලා අයභාරයක්සේ හඳුනාගෙන නැත්නම් ඒ කියන්නේ මුදල් ගිණුමට හර කරලා වගකීම් ගිණුමට බැර කරන්න ඕන එක ආදායම් ගිණුමට හර කරලා බැර කරලා විකුණුම් ගිණුමට බැර කරලා අයභාර ගිණුමට. ඒතර අයභාරයක්සේ දාපික වැරදි. එහෙනම් අයභාරයක් කියන්නේ විකුණුම්සේ දාපික වැරදි. එහෙනම් විකුණුම් ගිණුමට හර කරලා කලින් ලද විකුණුම් නැත්නම් විකුණුම් අත්තිකාරම් ගිණුම බැර ගන්න. විකුණුම් අත්තිකාරම් කියන්නේ වගකීම්. එහෙනම් වත්කම් වලට බලපෑමක් මොකුත් වෙන්නේ නැහැ. ආදායම නඩු වෙන්නේ ආදායම නැහැ මෙතන. මෙතන වත්කම් වලට බලපෑමක් නැහැ. හැබැයි කලින් ලද ආදායම් කියන්නේ වගකීමක්. ඒතර කලින් ලද ආදායම් කියන්නේ අපිට වගකීමක්. එහෙනම් ඒ වගකීම් වැඩි වෙන්න ඕනේ කීකින්ද? 20කින්. වගකීම් වැඩි වෙන්න ඕනේ 20කින්. දෙවැනි එක විදුලි බිල මාර්තු මාසයේ විදුලි බිල වාර්තා වෙලා නැහැ. පොත් වලින් මගේ හැරලා. විදුලි බිල උපජිත වෙලා නැහැ. එහෙනම් විදුලි වියදම් හර වියදම් වැඩි වෙනවා. උපජිත විදුලිය බැර. උපජිත විදුලිය කියන්නේ වගකීමක්. එහෙනම් වගකීම් වැඩි වෙනවා 5යි. ඒතර වියදම් වැඩි වීම හර වියදම් වැඩි වෙන්නේ නැහැ නේද? වියදම් කියලා කිව්වා නැහැ නේද? එහෙනම් වගකීම් වැඩි වුණා 5යි. වත්කම් වලට බලපෑමක් නැහැ. අංක 3 රුපියල් 10000ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයේ දෙවතාවක් වාර්තා කරලා. ඒ කියන්නේ විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලයේ දෙවතාවක් දාලා. විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලයේ දෙවතාවක් දැම්මා නම් අනිවාර්යයෙන්ම විකුණුම් ජර්නලයේ එකතුව වැඩි වෙනවා 10000කින්. ඒතර විකුණුම් ගිණුමට හර වෙන්නේ වැඩිපුර 10000ක්. ඒ වගේම විකුණුම් ගිණුමේ ණයගැති පාලන. ණයගැති පාලන හර වෙනවා 10000ක් වැඩිපුර. ඒ විකුණුම් ජර්නලයේ එකතුව බලලා අපි ණයගැති පාලන හර විකුණුම් ගිණුමට බැර. ඒතර ණයගැති පාලන හර වෙන්නේ 10000ක් වැඩියෙන් විකුණුම් ගිණුමට බැර වෙන්නේ 10000ක් වැඩියෙන්. හරි ගසන්නේ කොහොමද එනවා? විකුණුම් ගිණුමට හර ආදායම අඩු වෙනවා. මෙතන බලපෑමක් නැහැ ආදායම වලට. අනිත් පැත්තට ණය ගැතියෝ බැර. ණය ගැතියෝ බැර කියන්නේ වත්කම්. වත්කම් අඩු වෙනවා 10කින්. වත්කම් අඩු වෙනවා 10කින්. අවසාන උත්තරේ නම් ගන්න පුළුවන් 990යි. මෙතන උත්තරය 325යි. 990යි 325යි කියන උත්තරේ. 990යි 325යි කියන උත්තරය ඇවිල්ලා උත්තරාංක 1. උත්තරාංක 1. right. අපි යනවා ඊළඟ ගානට. 2012 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට. 2012 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට. හරිද? හරි නේද ළමයි? right. 2012 පේපරේට යනවා. 2012 පේපරේ ගත්තාම 2012 මොනවද තියෙන්නේ? ව්‍යාපාරික ආයතනයක කෙටුම්පත් මූල ප්‍රකාශන පිළිල කිරීමෙන් පසු පහත දැක්වෙන වැරදි අනාවරණය විය. අපෙන් අහන්නේ මෙම වැරදි නිසා ආයතනයේ ලාභය අවතක්සරු වී ඇත්තේ. ලාභය අවතක්සරු වී ඇත්තේ මේ වැරදි ටික නිසා. බලමු. ණයගැතියන්ගෙන් ලද 18,500ක මුදල 15,800ක් ලෙස ණයගැති කිරීමේ සටහන් වේද. ණයගැතියෝ ලාභයට බලපානවද? ණයගැතියෝ ලාභයට බලපෑමක් කරනවද? නැහැ. මුදල් ලැබීම් ලාභයට බලපෑමක් වෙන අපි ඒක ගැන හිතන්න ඕනේ වක්වත් නැහැ. හිතන්න අවස්ථාවකුත් නැහැ අපිට ඒක. ඊළඟට 2 ණයට විකුණුම් 25ක් රුපියල් 2,500ක් ලෙස විකුණුම් කරන බැර කළා. ඒතර දැන් මේ වැරද්ද හරි ගස්සද්දි ලාභය වැඩි වෙන්න ඕනේ. වැරද්ද හරි ගස්සද්දි මොකද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා හිතමු. වැරද්ද හරි ගස්සද්දි ලාභයට එකතු වෙන්න ඕනේ කීයද? 22500ක්. ඇයි විකුණුම් අඩුවෙන් දාලා තියෙන්නේ. එහෙනම් ලාභය වැඩි වෙන්න ඕනේ. ලාභය මේ වැරද්ද හරි ගස්සද්දි ලාභය වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ආපසුයම් 3000 විකුණුම් ගිණුමට හර කර ඇත. ආපසුයම් 3000ක් විකුණුම් ගිණුමට හර කරාම අවසාන ප්‍රතිඵලයේ බිඳුවයි. කොහොමත් අපි ආපසුයම් විකුණුම වලින් අඩු කරන එක වෙන්නේ. ඒතර වැරද්දක් වෙන්නේ නැහැ එතන. බලපෑමක් නැහැ අතරම. බලපෑමක් නැහැ. ඒතර ඇත්තටම ලාභය අවතක්සේරුවා තියෙන දැන් මේ දෙවෙනි වැරද්ද නිසා විතරයි ලාභය බලපාන්නේ. ඒතර දෙවෙනි වැරද්ද නිසා ලාභය වැඩි වෙන්න ඕනේ. ලාභය වැඩි වෙන්න ඕනේ කියන්නේ දැනට ලාභය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අවතක්සේරුවා කීකින්ද? වැඩි වෙන්න ඕනේ මේ ගානෙන් නම් දැනට අඩු වෙලා තියෙන මේ ගානේ. එහෙනම් 22,500කින් අවතක්සේරු වෙලා. උත්තරේ කීයද? 22,500කින් අඩු වෙලා තියෙනවා. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. අවතක්සේරුවා තියෙන්නේ 22,500කින්. 2014 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ 2014 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය ගත්තාම 2017 3:31 දිනට සීමිත රොෂාන් පොදු සමාගමේ ශේෂ පිරික්සුම තුලණය නොවූ අතර එම නිසා අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී.
පසුව කරන ලද විමර්ශනයකදී පහත දෑ හෙළිදරව් විය. පහත දෑ හෙළිදරව් වුණාලු. වැටුප් සඳහා ගෙවූ රුපියල් ලක්ෂයක මුදල් වැටුප් මුදල් පොතේ පමණක් සටහන් කරලා දෙගන්න මුදල් පාලන කියන විතරයි. මුදල් පොතේ නෙමෙයි අතන මුදල් පාලන. අපිට අහන්නේ වැරදි නියුටින් පෙර අවිනිශ්චිත කිරීමේ ශේෂිනේ. අවිනිශ්චිත කිරීමක් ගහ ගන්න වෙනවා කටුවටක් දාලා. ඊට පස්සේ ඒක හරබර දාලා ආරම්භක ශේෂය ගමු. ආරම්භක ශේෂය ගමු. අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. එතකොට අපිට කියනවා වැටුප් සඳහා ගෙවූ ලක්ෂයක මුදල දාලා තියෙන්නේ මුදල් පාලන ගිණුම විතරයිලු. එහෙනම් වැටුප් ගිණුමට හර අවිනිශ්චිත බැර. එහෙනම් අවිනිශ්චිත බැර කරන්න ඕනේ වැටුප් කියලා ලක්ෂයයි. වැටුප් කියලා අවිනිශ්චිත බැරන ලක්ෂයයි. මොකද වැටුප් ගිණුමට හර අවිනිශ්චිත ගිණුමට බැර. දෙක ණය හිමියෙකුට ගෙවන ලද 25000ක් ණයගැති පාලන ගිණුමේ මුදල් ලැබීම ලෙස සටහන් කර තිබිනි. ණය හිමියෙකුට ගෙවපු 25000ක්. ණය හිමියෙකුට ගෙවුවා නම් ණය හිමි පාලන හර වෙන්න ඕනේ. ණයගැති පාලන ගිණුමේ මුදල් ලැබීම ලෙස සටහන් කළා. ණයගැති පාලන බැර කරලා. ණයගැති පාලන බැර කරපු වැරදිනේ. ණයගැති පාලන හර. ණය හිමි පාලනත් හර. දෙකම අවිනිශ්චිත බැර. එහෙනම් අවිනිශ්චිත බැර වෙනවා ණය හිමි කියලා 25000යි ආයි ණයගැති කියලා 25000යි. ණයගැතියට හර බැර කර ණයගැතියට ණයගැති ලැබීම් සේවාර්ථක ණයගැති ලැබීම් කියන්නේ ණයගැති පාලන බැර කරලා තියෙන්නේ. එහෙනම් ඒක හර. ණය හිමි පාලනත් හර වෙන්න ගෙවුවාම එහෙනම් අවිනිශ්චිත බැර. 25 අංක 4 විකුණුම් ජනලේ 30ක් අඩු වෙන එකතු වැඩ. විකුණුම් ජනලේ 30 බලපාන්නේ අවිනිශ්චිත වලටයි. විකුණුම් ජනලේ එකතුව වැඩි නම් ණයගැති පාලන හරලත් වැඩි විකුණුම් ගිණුම් බැරලත් වැඩි. ඒතර විකුණුම් හර ණයගැති පාලන බැරනේ අවිනිශ්චිතයක් එන්නේ නැහැ. හතරවෙනි එක බොල් ණය කපා හැරීම 20000 ආදායමක් ලෙස වාර්තා කර ඇත. බොල් ණය කපා හැරීම 20000ක් ආදායමක් ලෙස සටහන් කර ඇත. ඒතර ආදායමක් සේ වාර්තා කර ඇත කිව්වහම සම්පූර්ණ ගනුදෙනුවම එයා ආදායමක් සේ දාන්න ඇති. සම්පූර්ණ ගනුදෙනුවම එයා ආදායමක් සේ දාන්න ඇති. අපිට එයා කිව්වේ නෑනේ එක ගිණුමක් ගැන විතරක් කියලා කිව්වේ නෑනේ. බොල් ණය කපා හැරීම අද බොල් ණය කපා හැරීම රුපියල් 20000ක් ආදායමක් ලෙස සටහන් කර ඇත. ඒතර ආදායමක් ලෙස සටහන් කර ඇත කිව්වහම මුදල් ලැබීම් වලට හර කරලා බොල් ණය ලැබීම් වලට බැර කරලා ඇති. ඒතර ඒක අනිත් පැත්තට දාන්න තියෙන්නේ. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අවිනිශ්චිත ගිණුමක්. නමුත් මේ තියෙන තත්ත්වෙත් එක්ක ගත්තොත් අපිට අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ නැහැ. මොකද මෙතන ලක්ෂයයි 25000යි 25000යි. මෙතන තියෙන්නේ 1,50,000ක් තියෙන්නේ. 1,50,000ක හර ශේෂයක් කියන උත්තරේ නෑ මේකේ. 1,50,000ක හර ශේෂයක් කියන උත්තරේ නෑ මේකේ. නේද? ඒතර අපිට මේ 20000ත් ගලපන්නේ නැතර මෙයා මේ අදහස් කරන්නේ ඇත්තටම මේ හතරවෙනි ගැලපිල්ලේ වාක්‍යය ගත්තාම අවිනිශ්චිත ගිණුමක් එන්න ඕනේ නැහැ. බොල් ණය කපා හැරීම 20000ක ආදායමක් ලෙස සටහන් කරලා තිබුවාම සම්පූර්ණ ගනුදෙනුවම වැරදි. සම්පූර්ණ ගනුදෙනුවම වැරදි නම් අවිනිශ්චිත ගිණුමක් එන්නේ නැහැ. නමුත් එහෙම ගත්තොත් අපිට උත්තරයක් එන්නේ නැහැ. 1,50,000ක හරශේෂයක් නැහැ නේ මේකේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? මේක බොල් ණය කපපු එක බොල් ණය ගිණුමේ ආදායමක් සේවාර්ථක. කියන්නේ බොල් ණය ගිණුමට බැර කරලා කියන එක. බොල් ණය ගිණුමට බැර කරා නම් බොල් ණය ගිණුමට හර වෙන්න ඕන ඩබල් වෙලා. 40000යි අවිනිශ්චිත බැර වෙනවා 40000යි. එහෙම ගත්තොත් බලන්න තව 40000 මෙතනට ආවොත් එහෙම බොල් ණය කියලා. එතකොට 1,90,000ක හරශේෂයක් වෙනවද කියලා බලන්න. 1,90,000ක හරශේෂයක්. ඔව් තියෙනවා. එහෙනම් අපිට එහෙම තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒකේ සිංහල වැරදි. ඒ ගානේ සිංහල වැරදි. මොකද හතරවෙනි එක බොල් ණය කපා හැරීම 20000ක් ආදායම ලෙස සටහන් කර ඇත කිව්වහම සම්පූර්ණ ගනුදෙනුවම වැරදි. සම්පූර්ණ ගනුදෙනුවම. ඒක බොල් ණය ගිණුමේ කියලා ආවනම් තමයි නිවැරදි. නමුත් අපි එහෙම ගත්තාම උත්තරයක් නැහැ. එතකොට අපිට යන්න වෙනවා මොකද්ද මේකේ විකල්පය කියලා. එතකොට විකල්පේ නම් අපිට ගන්න වෙන්නේ
බොල් නෑ ගිණුමේට ආදායමක් කියන්නේ බොල් නෑ ගිණුමට හර වෙන්න ඕන බොල් නෑ ගිණුම බැර කරලා කියලා. බොල් නෑ ගිණුමට හර වෙන්න ඕන එකක් බොල් නෑ ගිණුමට බැර කරා නම් එහෙනම් බොල් නෑ ගිණුමට ඩබල් වෙලා හර වෙනවා අවිනිශ්චිත බැර වෙනවා. ඒ අනුව අපිට හිතන්න පුළුවන් එහෙනම් ඒ විදිහ කියලා. right පොඩ්ඩක් ඒකේ සිංහල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ පේපරේ ළමයෙක්ට හරි උත්තරේ ගන්න එයාට තව චෙක් කරලා බලන්න වෙනවා. කියන්නේ බොල් නෑ කපා හැරීම 20000 ආදායමක සටහන් කර තිබුණා කිව්වහම සම්පූර්ණ ගනුදෙනුව වැරදි. සිංහල අනුව. හරිද? ඇයි? බොල් නෑ කපා හැරීම ආදායම සේවාර්ථක කළා. කියන්නේ මුදල් ගිණුමට හර කරලා නැත්නම් ණයගැති පාලන ගිණුමට හර කරලා බොල් නෑ ලද බොල් නෑ ගිණුමට බැර කරලා ආදායම සේවාර්ථක කළා. එහෙනම් අපිට ගාණේ කියන්න ඕනේ බොල් නෑ ගිණුමට ආදායමක් සේවාර්ථක කරලා කියලා. එතකොට හරි මේක. ළමයාට ඒක ළමයාගේ සාමාන්‍ය දැනුමෙන් චෙක් කරන්න නමුත් එහෙම දෙන්න හොඳ නෑ ගණන්. right? යමු ඉදිරියට. ඒක අතනම ප්‍රශ්නේ තියෙන අඩුපාඩුවක් ඈ. ඊළඟ 2015 පේපරේ. 2015 පේපරේ 8 විතර තියෙන 8 වෙනි ප්‍රශ්නේ බලන්න. يعني 2015 අවුරුද්දේ 8 වෙනි ප්‍රශ්නේ මේ මගේ PDF එකේ 8 වෙනි ප්‍රශ්නේ. 2015 අවුරුද්දේ ප්‍රශ්න අංක කීයද කියලා පේපර් පොත පෙරලා තමයි බලන්න වෙනවා. පේපර් පොත පෙරලා බලන්න වෙනවා. සීමිත චතුර පොදු සමාගම 2015 3:31 දිනට ශේෂ පිරික්සම තුනක් නොවිය. පසුව කරන ලද විමර්ශන වලින් පහත් දෑ හෙළිදරව් විය. අපේ නහන්නේ ඉහත වැරදි නිවැරදි කිරීම පෙර අවිනිශ්චිත ගිණුම. ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුම අහනවා. බලන්න එනවා. අත්පිට විකුණුම් ලක්ෂයක් මුදල් පොත. ඒ කියන්නේ මුදල් පාලන ගිණුමේ පමණ සටහන් කරලා. ඒ කියන්නේ විකුණුම් ගිණුමට බැර කරලා නැහැ. විකුණුම් ගිණුමට බැර කරලා නැහැ. එහෙනම් විකුණුම් ගිණුමට හර වෙන්න ඕනේ. විකුණුම් ගිණුමට හර වෙන්න ඕනේ. sorry විකුණුම් ගිණුම බැර වෙන්න ඕනේ. හර නෙමෙයි. දාලා නැහැනේ. විකුණුම් ගිණුමට බැර අවිනිශ්චිත හර. අවිනිශ්චිත හර වෙනවා විකුණුම් කියලා ලක්ෂයයි. විකුණුම් කියලා ලක්ෂයයි. ඒ විකුණුම් ගිණුමට බැර වෙනවා අවිනිශ්චිත හර. ගැනුම් ජර්නලයේ 60000ක් අඩු වෙන එකතුරද? ගැනුම් ජර්නල එකතුව බලපානවද? නෑ. ගැනුම් ජර්නල එකතුව බලපාන්නේ ගැනුම් ගිණුමටයි ණය හිමි ගිණුමට. ඒතර ගැනුම් ජර්නල එකතුව අඩුයි නම් ගැනුම් ගිණුමට හර වෙලා තියෙන අඩුවෙන් ණය හිමි පාලන බැරලා තියෙන අඩුවෙන්. ඒතර ගැනුම් ගිණුමට හර ණය හිමි පාලන බැර කරන්න තියෙන්නේ. ඒතර ඒක බලපෑමක් එල්ල කරන්නේ නැත. බලපෑමක් එල්ල කරන්නේ නැහැ. හරිද? ඊළඟට අංක 3 බොල් නෑ ආපසු ලැබීම 30000ක් වියදමක් ලෙස වාර්තා කර දෙමිනි. ආයෙත් සිංහල ප්‍රශ්නයක් තියෙනවා. බොල් නෑ ආපසු ලැබීම 30000ක් වියදමක් ලෙස වාර්තා කර ඇත. ඒතර වියදමක් ලෙස වාර්තා කර ඇත කියලා කිව්වහම ඒක ඕනනම් නොදා ඉන්නත් පුළුවන්. ඇයි? බොල් නෑ ආපසු ලැබීම කියන එක වියදමක්සේ දැම්මම නම් මුදල් ගිණුමට බැර කරලා බොල් නෑ ගිණුමට හර කරලා ඇති. අපි එහෙම හිතලා බලමු උත්තරයක් එයිද කියලා. එහෙම හිතලා බලමු උත්තරයක් එයිද කියලා. එහෙම උත්තරයක් නාවොත් අපිට යන්න වෙන එක බොල් නෑ ගිණුමේ තමා දාලා තියෙන්නේ කියන දේ. සම්පූර්ණ ගිණුම ගන්න දෙනව නෙමෙයි බොල් නෑ ගිණුම විතරයි කියලා. ඊළඟ එක රුපියල් 10000ක පොලි ආදායමක් පොලි ආදායම් ගිණුමේ දෙවරක් බැර කරලා. අන්න දැකලා පොලි ආදායම් ගිණුමේ දෙපාරක් දැම්මම නම් පොලි ආදායම් ගිණුමට හර කරනවා 10000 එකපාරක්. අවිනිශ්චිත බැර. අවිනිශ්චිත බැර 10000යි. පොලි ආදායම් කියලා. 90000ක බැර ශේෂයක් තියෙනවද ආරම්භක? 90000ක බැර ශේෂයක් කියලා උත්තරේ තියෙනවද? 90000ක බැර ශේෂයක් කියලා උත්තරේ තියෙනවා නම් උත්තර අංක 2. උත්තර අංක 2. මේකෙදි විකල්ප උත්තරයකට යන්න පුළුවන්. අරද විකල්ප උත්තරයකටත් යන්න පුළුවන්. මොකද හේතුව අර බොල් නෑ ආපසු ලැබීම බොල් නෑ ගිරීම විතරක් දැම්මා කියලා ගත්තොත් එහෙම විකල්ප උත්තරේ. නමුත් වඩා නිවැරදි පිළිතුර තමයි 90000. වඩා නිවැරදි පිළිතුර 90000. ඒතර අපි 90000 ඉමු පිළිතුර. පිළිතුර 90000 අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. මොකද අපිට තියෙනවා. ඉස්සෙල්ලා එකේ අපිට උත්තරේ තිබුණ නැති නිසායි අපි අරහෙම හිතුවේ. 2016 කියනවා 2016 3:31 දිනට සීමිත රේණු පොදු සමාගමේ ශේෂ පිරික්සම තුන නොවුණු අතර එහි වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී.
පසුව කරන ලද විමර්ශනදී පහත දෑ හෙළිදරව් වුණාලු. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? ඉහත කුමන වැරදි අවනිෂ්ඨ ගිණුමේ ශේෂයක් ඇතිවීමට දායක වේද? කියන්නේ ශේෂ පහ ගැව්වොත් වැරදිද? ඉස්සෙල්ලකටද? ඉස්සෙල්ලකට පහ ගැව්වොත් වැරදි. කියන්නේ පහ කියන උත්තරයට යන්න වෙන්නේ 30000 කියන එක ගැලපුවොත්නේ. එතන බොල් නෑ ආපසු ලැබීම වියදමක්සේ දැම්ම කියලා ගමොත් බොල් නෑ ගිණුමට. එතන බොල් නෑ ගිණුමට හර කරපු එක වැරදි. බොල් නෑ ගිණුමට බැර වෙන්න ඕනේ ඩබල් වෙලා අවිනිශ්චිත හර වෙන්න ඕනේ. ඒතකොට හරි. පස්වෙනි උත්තරෙත් ගන්න පුළුවන්. මම කිය පස්වෙනි උත්තරෙත් ගන්න පුළුවන්. හැබැයි අපි හිතන විදිහට අපි ඉගෙන ගන්න ක්‍රමයේ වේද යනවා දෙවෙනි උත්තරේ තමයි ඒකේ හරිය. කවුරු හරි එක්කෙනෙක් අර බොල් නෑ ආපසු ලැබීම බොල් නෑ ගිණුමට හර කරලා කියලා දැම්මොත් බොල් නෑ ගිණුමට හර කරපුව වැරදි. බොල් නෑ ගිණුමට බැර වෙන්න ඕනේ ඩබල් වෙලා. අවිනිශ්චිත හර. අවිනිශ්චිත හර. ඒතර අවිනිශ්චිත හර වුණාම 6000 මේක තුනනේ කරාම මේ පැත්තෙන් එනවා කීයද? 1,50,000ක් එනවා. 1,50,000 බැරශේෂයක් කියන උත්තරෙත් හරි. 5 හෝ 2 කියන උත්තරේ එන්න පුළුවන්. 2015 ප්‍රශ්නෙට 5 හෝ 2 කියන උත්තරේ එන්න පුළුවන්. නමුත් මම නම් පිළිගන්නේ දෙවෙනි උත්තරේ. මගේ නම් පිළිගැනීමේ උත්තරය 5. sorry 2. මගේ නම් පිළිගැනීමේ උත්තරය 2. ඒක තමයි අපි ඉගෙන ගන්න විදිහට අපි සිංහල අවිනිශ්චිත ගිණුම් වල සිංහලත් අවශ්‍යයිනේ. අවිනිශ්චිත ගිණුම් වල සිංහල සාමාන්‍ය දැනුමත් අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට භාවිතා කරන ක්‍රමවේදය යන උත්තරේ තියෙන අංක 2. right 2016 පේපරේ ගත්තොත් අපෙන් අහනවා අවිනිශ්චිත ගිණුමක් බිහි වෙන්න බලපාන කරුණු. අවිනිශ්චිත ගිණුමක් බිහි වෙන්න බලපාන කරුණු මොනවද කියලා. ඒ කියන්නේ ශේෂ පිරික්සම අසමාන වෙන්න බලපාන කරුණු මොනවද? 2016 3:31 දිනට සීමිත රේණු පොදු සමාගමේ ශේෂ පිරික්සම තුනක් නැහැලු. මේ කියන වැරදි හොයාගත්තලු. බලන්න විදුලි වියදම් සඳහා ගෙවූ ලක්ෂ 2ක මුදල් ගිණුමෙහි පමණක් වාර්තා කරලා. මුදල් ගිණුමේ විතරයි නම් වාර්තා කරන්නේ අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සම අසමානවද නැද්ද? මුදල් ගිණුමේ විතරයි නම් වාර්තා කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සම අසමාන වෙනවාමයි. ශේෂ පිරික්සම අසමාන වෙනවාමයි. ඒක අහන්න දෙයක් නැහැ. ශේෂ පිරික්සම අසමාන වෙනවාමයි. එහෙනම් A කියන උත්තරේ එනවා. A එනවා. A අසමානතාවයට හේතුවක්. ඊට පස්සේ ගැනුම් ජනලේ 60000ක් වැඩි වෙන එකතු කරලා ගැනුම් ජනලේ එකතුව බලපාන්නේ නැහැ. ඇයි හේතුව? ගැනුම් ජනලේ අඩුවෙන් හෝ වැඩියෙන් දැම්මහම ගැනුම් ගිණුමටයි ණය හිමි පාලන ගිණුමට දෙකට බලපාන්නේ. ඒක බලපාන්නේ නැහැ අසමානතාවයට. C ණය ගැතියෙකුගෙන් ලද රුපියල් 50000ක මුදල් ගෙවීමක් ණය හිමි පාලන ගිණුමේ සටහන් කර. ණය ගැතියෙකුගෙන් ලැබිච්ච එකක් ණය හිමි පාලන ගිණුමේ සටහන් කර ඇත. ණය ගැතියෙකුගෙන් ලද මුදල් ගෙවීමක් ලෙස ගෙවීමක් ලෙස ණය හිමි පාලන ගිණුමේ සටහන් කළා. ලද 50000ක් මුදල් ගෙවීමක් ලෙස ණය හිමි පාලන. මුදල් ගෙවීමක් ලෙස ණය හිමි පාලන කියන්නේ ණය හිමි පාලන හර කරලා. අවිනිශ්චිත මේ ණය ගැතියට බැර වෙන්න ඕන එක මේ ණය හිමි පාලන හර කරලා. ඒතර අනිවාර්යයෙන්ම අසමාන වෙන්න හේතුවක් වෙනවා. ඒතර C වෙනවා. C අසමානතාවයට හේතුවක්. ඊළඟට D 40000ක විකුණුමින් නොයසියක් ණය ගැති ලෙජරේ පමණක් සටහන් කළා. ණය ගැති ලෙජරේ කියන්නේ උපලෙජරේ විතරයි දාලා දෙන්නේ. ප්‍රධාන ලෙජරේ දාලා නැහැ. ඒතර ප්‍රධාන ලෙජරේ කිසිවක් දැම්මේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ගණිතනුවක් උනේ නැහැ වගේ. ඒතර අසමානතාවයට හේතුවක් වෙන්නේ නැහැ නේද? එහෙනම් අසමානතාවයට හේතුවක් වෙන්නේ A සහ C විතරයි. A සහ C විතරයි අසමානතාවයට හේතුවක් වෙන්නේ. උත්තරේ මොකද්ද? උත්තරේ 1. උත්තරාංක 1. A සහ C. ඊළඟට 2019 පේපරේ ගත්තාම මොකද්ද කියන්නේ? 2019 3:31 දිනට ශේෂ පිරික්සුමේ තුරණේ නොවූ අතර එහි වෙනස අවනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව කරන ලද විමර්ශනයේදී පහත වැරදි අනාවරණය විය. මොනවද අනාවරණය වෙලා තියෙන්නේ? අපෙන් අහන්නේ මොනවද? වැරද්ද විස්තරය ලියන්නලු හරබැර ලියන්නලු. කෙසේ වුවද මෙම වටිනාකම් නිවැරදිව ණයගැති පාලන කිරීම සටහන් කර තිබිනි. ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන් ලියන්න සංලක්ෂ අවශ්‍ය නොවේ. සංලක්ෂ අවශ්‍ය වෙන්නේ නැහැලු. මොකද්ද ලියන්නේ? පළවෙනි එක මොකද්ද? 2019 මාර්තු මාසයේ විකුණුම් ජර්නල් එකතුව 5,40,000 ණයගැති පාලන ගිණුමේ සහ විකුණුම් ගිණුමේ 4,50,000. එතන 90,000ක් අඩු වෙන දාලා දිනවා. එහෙනම් මොකද කරන්න ඕනේ?
ණයගැති පාලන හර පාදේ ණයගැති පාලන කීයද? ණයගැති පාලන හර 90000යි විකුණුම් ගිණුමට බැර 90000යි. ණයගැති පාලන හර 90000යි විකුණුම් ගිණුමට බැර 90000යි. ඒ 5,40,000 4,90,000 නම් දැන් මේ 90000ක් අඩුයි. ඒතර ණයගැති පාලන හර 90000යි ණයගැති පාලන හර 90000යි ඒ වගේම විකුණුම් ගිණුමට බැර 90000යි. B ණයගැතියන්ට ලබා දුන් 10000ක වට්ටම දුන් වට්ටම් ගිණුමට 1000ක් ලෙස හර කර ඇත. ඒතර දුන් වට්ටම් ගිණුමේ 9000ක් අඩුයි. ඒතර දුන් වට්ටම් හර කරන්න 9000ක්. කෙසේ වුවද ණයගැති පාලන ගිණුම හරියට දාලලු. එහෙනම් අවිනිශ්චිත බැර 9000යි. එහෙනම් B එකට උත්තරය ඇවිල්ලා දුන් වට්ටම් ගිණුමට හර 9000යි අවිනිශ්චිත බැර 9000යි. දුන් වට්ටම් හර 9000යි දුන් වට්ටම් හර 9000යි අවිනිශ්චිත බැර 9000යි. දුන් වට්ටම් හර 9000යි අවිනිශ්චිත බැර 9000යි. දුන් වට්ටම් හර 9000යි අවිනිශ්චිත බැර 9000යි. right. ඔය කියන කොටස් ටික කිහිප දෙනෙක්ම මට දාලා තියෙනවා බැංකු සතුන් ටික අපි ගෙදෙද්දි හදන්නම් කියලා. මොකද ඔයාලට හදන්නත් වෙලාව තිබුණ නැති නිසා කිහිප දෙනෙක්ම ඉල්ලනවා හැදුවට පස්සේ සාකච්ඡා කරන්න කියලා. ඒක නිසා ඒක ඇත්තටම මොකද ප්‍රයෝජනවත් වෙන්නේ. ඒක තමයි ඇත්තටම මම බෝඩ් එක හදන එක හදාවල්ලා හදලා නැහැනේ. ඒ නිසා ඔයාලා ඒක හදන්න. අපි ලබන සතියේ එතකොට බැංකු සැසඳුම් ටිකයි පාලන ගිණුම් ටික මම පාලන ගිණුම් ටිකත් හෙට වෙද්දි දාන්නම් ඔයාලට. හෙට වෙද්දි WhatsApp group එකට දාන්නම් පාලන ගිණුම් ටිකත්. හරිද? ඒ බැංකු සැසඳුම් ටිකයි පාලන ගිණුම් ටිකයි ඔක්කොම අපි ලබන සතියේ සාකච්ඡා කරමු. හරිද? එතකොට ඔයාලා ඒ ටික ගණන් ටික හදලා ලෑස්ති වෙලා තියන්න. බැංකු සැසඳුම් ටිකයි පාලන ගිණුම් ටිකයි. එතකොට අපිට වේගෙන් සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. right? මොකද අද ඇත්තටම මේ පේපරේ දැන් මේ අද හවස 6යි දානකොට පේපරේ ළමයින්ට හදාගන්න වෙලාව මදි වෙන්නේ නැති. ඒ නිසා ඒ ඉල්ලීම සාධාරණයි. ඒක නිසා මම ආදර පන්ති මම මෙතනින් නවත්තනවා. අතන ලබන සතියේදී අපි බැංකු සැසඳුම් ටිකයි පාලන ගිණුම් ටිකයි ඔක්කොම සාකච්ඡා කරමු. පාලන ගිණුමේ පාලන ගිණුම් වල පේපරේ මම ඔයාලට දාන්නම් group එකට හෙට. right. එහෙනම් අදට මම මෙතනින් නවත්තනවා. ඔයාලා වැඩ ටික කරන් යන්න. විභාගයේ කල් ගියා කියලා විවේකයේ වැඩි කරගන්න එපා. මේ ආපු රිද්මේම මේ ආපු කරම් ආපු වැඩපිළිවෙලම කරගෙන යන්න. ගානන් හදන්න වෙලාව වෙන් කරගෙන ගණන් ටික හදලා ටයිමින් තියලා පේපර් ස්ටික් කරගෙන යන්න. right. හරි. එහෙනම් දරුවනේ අද දවසට අපි මෙතනින් නවත්තනවා. නැවත අපි ලබන සතියේ සඳහා මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන සඳ 4 අපි හම්බ වෙන්නේ. අද මම පන්තිය පොඩ්ඩක් පරක්කු කරේ පැයක් මේ මොකද මේ පේපරේ හදන්න පුළුවන් අයට හදන්න වෙලාව දෙන්න. right. අපි එහෙනම් ලබන සතියේ 4 පටන් ගමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා.